භික්ෂුවක් කියලා කියනකොට අපේ ජීවිතේට ගොඩාක් දේවල් වලින් අපි පරිපූර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිහියෙකුට වැඩිය පැවිදි ආකල්ප සංකල්පයෙන් තමන්ගේ ජීවිතය ධර්මයට කැප කරපු කෙනෙක් විදිහට ගොඩාක් දේවල් වලින් භික්ෂුවක් සන්නද්ධ වෙන්න අවශ්‍ය වෙනවා. ඒ දෙයට දැන් විනය පිටකයේ ගත්තොත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන විනය ශික්ෂාපද 227න් යම් ප්‍රාතිමෝක්ෂයක් දේශනා කරනකොට ඔය විනය ශික්ෂාපද 227ම සජ්ජායනා කරනවා කතා කරනවා. ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ පොහොය කරනවා කියලා පොහොය දවස්වලත් අපි කතා කරන්නේ. එතකොට ඒ වගේ කතා කරනකොට එක තැනක් පොය කරන්න හිටියොත් එහෙම මේ භික්ෂුන් වහන්සේට ආයෙ කියන්න අයිතියක් නැහැ. මම මේ විනය ශික්ෂාපදයේ දන්නේ නැහැ කියලා. යම් කිසි වෙලාවක තමන් අතින් වරදක් වුණාට පස්සේ ඒ බඳු ශික්ෂාපදයක් පනවල තියනවා කියන එක මම දන්නේ නැහැ කියලා කියන්න අයිතියක් නැහැ. එතකොට ඒකට වෙනම ආපත්‍යක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපි ඒ භික්ෂු භාවයට පත් වෙනකොට අපි ඊට සුදුසුකම් ලබන්න නම් මේ විනය ප්‍රදේශය ආවරණය වෙලා තියෙනවා. මොකද ඒ විනය ප්‍රදේශයත් එක්ක තමයි මේ සංවර සීලයේ පිහිටන කෙනාට උපසම්පන්න භික්ෂුවක් කියලා කියන්නේ. ධර්මයත් ඒ විදිහටමයි අර අපි විනය ශික්ෂාපදයක් දන්නේ නැහැ කියනවා වගේ අපිත් ධර්මයේ දන්නේ නැත්තම් අපේ ජීවිතේ කිසිම වැදගත්කමක් නැත්තේ නැහැ. ඒ වැදගත්කම තීරණය වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකගේ තියෙන ධර්මඥානයේ පැත්තෙන්, දහම් දැනුම පැත්තෙන්. සමහර වෙලාවට සමහර රහතන් වහන්සේලාට අරිහත්ත්වයටපත් වුණාට තමන් ආපු මාර්ගය පිළිබඳව හරියට කෙනෙකුට කියලා දෙන්න තරම් ධර්මඥානයක් ඇත්තේ නැහැ. ධර්මඥානයක් නැහැ කියලා කිව්වේ මේ සියලු ප්‍රදේශවල පැතිරුණු දැනුමක් නැහැ ධර්මයේ පිළිබඳව. එතකොට පුද්ගලිකාර්ථය સિદ્ધ කරගන්න පුළුවන්කම තියෙනවා Tamanට සසරින් ඈතර වීම පිණිස. හැබැයි ධර්ම පරියාප්ති ධර්මයේ පැවැත්ම පිණිස යම්කිසි කටයුත්තක් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි පිරිවහන එක ඉගෙන ගන්න එක ගොඩක් වෙලාවට අපේ ජීවිතේ නිවනට කියන කාරණාව විතරක්ම නෙමෙයි එකම පදනම බවට පත් වෙන්නේ. අපේ දෙමව්පියන්ට අපිට බණපදයක් කියලා දෙන්න බැරි වුණොත් අපි දන්නේ නැත්නම් එතනට කොහොමද විස්තර කරලා දෙන්න තරම්. එතකොට අපි පැවිදි වෙලා අපි නිවන් දැක්ක කියලා ඒ දෙයින් සම්මුති ලෝකේ අනුගත්තොත් එහෙම අපි ඒගොල්ලෝ වෙනුවෙන් කළ යුතු දෙයක් පැහැර හැරිය බවටපත් වෙනවා. ඒක නිසා අපිට ජීවිතේ ගොඩාක් ධර්මයේ පැත්තෙන් අපිට දැනුමක් අවශ්‍ය වෙනවා. අපේ ජීවිතේ ඒ අනුව සකස් කරගන්නවා වගේම තව කෙනෙකුට ඒ සඳහා මඟ කියලා දෙන්න. කෙනෙක් අනුන්ට කියන්න විතරක් යනවා තමන්ගේ ජීවිතේ හිස් වෙලා. ඒකත් තේරුමක් නැති දෙයක්. ඒක නිසා අපිට හැම වෙලාවකදීම මේ කතා කරන ධර්මය අපේ ජීවිතයට යොදා ගන්නවා වගේම අපිට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් විදිහට අපේ ජීවිතේ බහුශ්‍රృత බවක් තියෙනවා. ඒ බහුශ්‍රృత බව තමයි බොහොම වැදගත් වෙන දේ. ඒක නිසා මේ දේශන ටිකෙන් නැතිනම් මේ අපි මේ ආවරණය කරගන්න හදන ප්‍රදේශ හැම එකකින්ම බලාපොරොත්තු වෙන දේ තමයි බහුශ්‍රృత බව කියන එක. ධර්මයේ පිළිබඳව දන්න බව, ත්‍රිපිටකයේ පිළිබඳව දැනුමක් ඇති බව හදාගන්න එක. එතකොට මේ ඉගෙන ගන්න හැබැයි තමන්ගේ ජීවිතෙන් පරිබාහිර වුණ වෙනත් කාරණාවක් නෙමෙයි. එතනදි තමයි අපිට නුවණ අවශ්‍ය වෙන්නේ මේක කොහොමද අපේ ජීවිතේ අපේ මාර්ගයට ගැලපෙන්නේ කියන කාරණය දැනගන්න. දැන් සූත්‍රය කියන එක කාරණයක් විතරයි. අභිධර්මයේ ස්කන්ධ ටික ගැන අපි දැනගත්ත කියන එක කාරණයක් විතරයි. අපේ ප්‍රතිපදාවට කොහොමද ස්කන්ධ ටික ගැලපෙන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මේ ඉගෙන ගන්න ධර්මතා ටික තමන්ගේ ජීවිතයේ මාර්ගයට ප්‍රායෝගිකව යොදා ගන්න එක අපි අනිවාර්යෙන් දැනගත යුතු දෙයක්. එකක් ඒකෙදි තමන්ටත් කරන්න දෙයක් තියෙනවා. අපිට කියලා දෙන එකට වඩා ඇත්තටම තියෙනවා ඒ පැත්ත තමන්ට කරගන්න එක.
අපිට පුළුවන් සූත්‍රය කියලා දෙන්න. හැබැයි කියලා දුන්න සූත්‍රය තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගෙන බලන එක තම තමන් සතු වගකීම, තම තමන් සතු යුතුයකම. එහෙම නැත්තම් මේක තේරුමක් ඇති දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා මේක බොහොම වැදගත් දෙයක්. ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුළු 84000ක් ධර්මස්කන්ධේම සංග්‍රහ වුණ දෙයට. මුළු ධර්මයේම ඇතුළත් වෙලා තියෙන්නේ ත්‍රිපිටකය තුල 84000ක් ධර්මස්කන්ධේම ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකට තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. පිටක තුනක්. එතකොට මේ පිටක තුන විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා කොටස් තුනකින් කතා කරනවා. විනය පිටකයේ විනය කියලා කියන්නේ හික්මීම ලබා දෙන කොටස. ඒ කොටසෙන් තමයි සම්පූර්ණයෙන්ම කෙනෙකුගේ ජීවිතයේ කය වචන දෙක හික්මෙන පැත්ත ගැන කතා කරන්නේ විනය තුල. එතකොට ඒ විනය ධර්මතා ටික අඩංගු කොටසට කියනවා විනය පිටකය කියලා. විවිධ විශේෂ ණයත්තා විනයනතෝච කාය වචනානං විනයත්ත විදුහි අයං විනයෝ විනයෝති අක්ඛතං. ඒ කියන්නේ විවිධ විශේෂ ණයත්තා විවිධ විශේෂ න්‍යායාත්මක ක්‍රමවේදයන්ගෙන් විනයනතෝච කාය වචනානං කාය වචන දෙක විනයනය කරනවා කියන්නේ හික්මවනවා කියන එක. හික්මීම ඇති කරනවා. විනයත්ත විදුහි අයං මේ විනයාර්ථ විදුහි කියන්නේ නුවණැත්තන් විසින් විනයෝ විනයෝති අක්ඛතං මේ කොටසට විනය කියලා නම් කළා. එතකොට මේ විනය පිටකයේ මේ විදිහට සංග්‍රහ කළා. මේක සංග්‍රහ කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේදී ධර්මයේ දේශනා කළා. ධර්මයේ පිළිවෙලක් ඇතුව සංග්‍රහයක් වුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ත්‍රිපිටකයේ විදිහට ඔය සූත්‍රය ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙමෙයි අතට. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ස්වરૂපයෙන් ධර්ම දේශනාවක් කළා. දැන් මේ කරපු ධර්ම දේශනාව ඒ තුල අඩංගු සාරවත් කරුණු ටික ආනන්ද තෙරුන් වහන්සේ විසින් දරාගත්තා. ඒ දේශනාව තුල ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක අග්‍ර උපස්ථායක බවට පත් වෙන්න කලින් ඉල්ලපු වරය වහන්සේලා දන්නවනේ කවුද? ඉල්ලපු වරය තමයි එක වරයක් තමයි භාග්‍යතුන් වහන්සේ මම නැති කාලෙක දේශනා කරපු සියලු දහම් කරුණු යම් මම නැති තැනක දේශනා කරන යම් දහම් කරුණක් තිබුණොත් ඒක නැවත මට ප්‍රකාශ කරන්න ඕනේ කියනවා. එතකොට මහා ශ්‍රුතදරයන් අතර අග්‍රස්ථානයේ ශ්‍රුතදරයි කියලා කියන්නේ එකපාරක් ඇසූ සැනින් මතක තියාගන්න බව. එතකොට දැන් අද සමාජයේ තියෙන තත්ත්වයෙන් මනින්න එපා. එදා සමාජයේ බොහොම ශ්‍රුතයෙන් තමයි වැඩි දෙයක් අරගෙන ගියේ. වේදේ පවා හැදෑරුවේ ශ්‍රුතදරව. ඒක මේ අපේ ශාසනයේ විතරක් දැක්වෙන දෙයක් නෙමෙයි. ත්‍රිවේදේ පවා අරගෙන ගියේ ඒගොල්ලෝ ශ්‍රුතදරව. ත්‍රිවේදයේ කටපාඩම් බමුණු එදා හිටියේ. එතකොට ඒ ත්‍රිවේදයේ කටපාඩම් කරගෙන ඒගොල්ලොත් අරගෙන ගියා. එතකොට මේ ධර්ම න්‍යායන් ආනන්ද හාමුදුරු මහා ශ්‍රුතදරයි කියලා කියන්නේ ලෝකේ ශ්‍රුතදරයන් අතර අග්‍රස්ථානයි. ගතිමත් දිතිමත් තෙරුන් වහන්සේලා අතරින් මේ වගේ අග්‍රස්ථාන පහක් තියෙනවා ආනන්ද හාමුදුරු. එතකොට මේ ශ්‍රුතදරයන් වහන්සේ විසින් ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් මේ ඔක්කොම දරාගත්ත ඒ ධර්මය දේශනා කළේ කොතනදද කොහොමද කියන ඒ කාරණා ටික කරුණු කාරණා වශයෙන් මතකයේ රඳවගෙන තිබුණා. එතකොට ඒ කාරණා ටික මතක තියාගත්තේ බුදුරජාණන් වහන්සේ රැයලි වෙනකම් කරපු සියලු දේශනාව ඒ විදිහටම මතක තියාගත්තා නෙමෙයි. දැන් අපි පැයක් තිස්සේ කරපු දේශනාවක බොහොම සාරයක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අද දවල් අපි කතා කරලා සමාධිය පිළිබඳව. එතකොට අපිට දැන් කතා කරන්න පුළුවන් සමාධිය පිළිබඳව අපි කතා කරපු මාතෘකා ටික මොනවද? එතකොට සමාධියේ මෙන්න මේ විෂය ටික අපි කතා කළා. මූලික ටික අපිට සංග්‍රහ කරලා කියන්න පුළුවන්. පැයේ දේශනාව අපිට බොහොම විනාඩි 2-3 සංග්‍රහයක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කළේ මේ ටික. ඒ ටික විස්තර කරන්න ගියාට පස්සේ අපිට අර කාලය ගත වෙනවා. එතකොට අද අපිට දකින්න තියෙන සූත්‍රය අන්නේ ඒ විදිහට දැක්වෙන සූත්‍රයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව බොහොම විග්‍රහය තියෙන දේශනාවක්. එතකොට
බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට තනින් තන දේශනා කරපු ධර්මය ඒ කාලෙදිත් ඇතැම් ධර්ම කොටාසයන් දරාගත්ත පිරිස් හිටියා. දරාගත්ත පිරිස් කියලා කියන්නේ දැන් අපි අද කියන්නේ ස්වාමීන් වහන්සේ සබ්බපාපසා කරණං ගාථා මුල් කරගෙන කරපු දේශනාවේ මෙහෙම සඳහන් කරනවා. සංඛාර ගැන කතා කරපු දේශනාවේ මෙහෙම දේශනා කතා කළා කියලා. දැන් අපි මේ දේශනාවක තියෙන හරය ගැන අපි කතා කරනවා වගේම එදා හිටපු භික්ෂුන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මපරියායක් අපිට පෙන්වනවා. මේ විදිහේ ධර්මපරියායක් පෙන්වනවා කියලා ඒ පරියායන් විදිහට දරාගෙන හිටපු අවස්ථා තිබුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ කාලය තුල පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා සියලු කටයුතු අවසන් වෙලා ඉන්නකොට හාමුදුරු බොහොම දුකෙන් ඉන්නවා දැකලා එක සුභද්‍ර කියන භික්ෂුවා කියනවා මේ අලං ආවුසෝ රුවිත්ත මා පරිදේවිත්ත ආවුස් ඇවත්නි මේ අඬන්න එපා දුක් වෙන්න එපා මේ මුංචින් මහා මයන් මහා ශ්‍රමණේන අපි මේ මහා ශ්‍රමණයාගෙන් මිදුණා. ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණා. මහා ශ්‍රමණයා ඉන්න කාලේ අපිට කියනවා මේක කරන්න එපා මේක මේ විදිහට කරන්න එපා මේක මේ විදිහට කරොත් මෙහෙමයි අපිට එක එක කතා කියනවා. අපි දැන් මේ ශ්‍රමණයාගෙන් මිදුණා. දැන් අපිට මේ තියෙන ටික තියෙනවා අපිට මේක කරගෙන යන්න පුළුවන් කියලා සුභද්‍ර භික්ෂුව අනිත් භික්ෂූන්ට කියන අභද්‍ර වචනයන් මහා කස්සප තෙරුන් වහන්සේට ඇහුණා. එතකොට හුදෙක් මේක සුභද්‍ර භික්ෂුවගේ තනි වචනයක් විතරක් නෙමෙයි ඒ කාලය තුල හිටපු ඇතැම් භික්ෂු පිරිස් විසින් ඇති වුණු අදහසක් තමයි සුභද්‍ර භික්ෂුවගේ වචනයෙන් ප්‍රකාශයටපත් උනේ. කියන්නේ රත්ත්‍ඤ්ඤ මහන්තතාය විනය පනවන්න හේතු කාරණා කියනවා. රත්ත්‍ඤ්ඤ කියන්නේ බොහෝ කාලයක් මේක ඇතුළෙම ඉන්නකොට තමන් ආවේ මොකටද කියලා ටික කාලයක් යනකොට අමතක වෙනවා. අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා අපේ කතාවක් තියෙනවා. ඒක නා බොහොම සංයමයෙන් හික්මෙන්න වැඩිපුර උත්සාහවත් වෙනවා. ඒ වගේ මේ ශාසනයට ඇතුළත් වුණ අලුත්ම භික්ෂුව බොහොම සංයමයෙන් විනය ගැන බොහොම හැඟීමෙන් යුක්තව මේක රකින්න උත්සාහවත් වෙනවා. හැබැයි කාලයක් යනකොට බිමත් ගොම ටික නෑ වගේ ඒ පැවිද්ද තුල රත්ත්‍ඤ්ඤ මහන්තතාය රාත්‍රාඥ වෙනකොට චිර රාත්‍රාඥ කියන්නේ බොහෝ රාත්‍රියෙන් ඉක්මවන කාලයක් වෙනකොට ඒ භික්ෂුන්ට අමතක වෙනවා අපි ආවේ මොකටද කියලා. එතකොට පුද්ගලික කෙලෙස් වලින් ඒ අය හික්මවන්න ගන්නවා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් ওই කාල සීමාව වෙනකොට ඒ වගේ ප්‍රශ්න ගැටලු තිබුණා. ඊට පස්සේ වේපුල්ල මහන්තතාය පිරිස විපුලයි. පිරිස විපුලයි කියනකොට නානත්ත් කායා නානත්ත් සංඥා එක එක නානත්ත් කයවල් නානත්ත් සංඥා තියන අය ඉන්නේ. එක්කෙනෙක් හිතන්නේ තව කෙනෙක් හිතන විදිහට නෙමෙයි. ඉතින් විවිධ තැන් වලින් ආපු විවිධ පිරිස් ශාසනයට ඇතුළත් වුණා. ඒ පිරිස් ශාසනයට ඇතුළත් වුණාට පස්සේ ඒ පිරිස් හැඩ ගැහුණා එක එක තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ දක්ෂතා අදක්ෂතා අනුව කටයුතු කරන්න පෙළඹුණා. අපි ගත්තොත් අපේ පිරිස තුල 40ක් 50ක් ඉන්න අපේ පිරිසක් තුල කෙනකෙනා කරපු කෘත්‍ය අනුව කෙනකෙනා කරපු වැඩ අනුව සමහර විට ඒ අය ඒ දේවල් ඒ ක්ෂේත්‍රයන්ගේ වැඩ කරන්න යනකොට ඒ නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ වේපුල්ල මහන්තතාවයෙන් පිරිස විපුල වෙනකොට ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇති වුණ අවස්ථා තිබුණා. ඔන්න ඔය වගේ කාරණා පදනම් කරගෙන මහා කශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා මේක ධර්ම විනය අපි එකතු කරන්න ඕනේ. ධර්ම විනය යම් ක්‍රමවේදයක් යටතේ එකතු කරන්න ඕනේ. මේ සංග්‍රහය නොවුනොත් මේ ධර්ම විනය වහා ලෝකෙන් මේ සුභද්‍ර වැනි භික්ෂූන් එකතු වෙලා කොටසින් කොටස අතහැරලා දැන් භාග්‍යතුන් වහන්සේ නෑ ඔය කොටස අයින් කරන්න කියලා කොටසින් කොටස මේක අතහැරලා දානවා. ඒක නිසා අපි මේක සංග්‍රහයක් කරලා නියමයක් කරගන්න ඕනේ කියලා ධර්ම විනය සංගායනා කළේ පළවෙනි ධර්ම සංගායනාවේදී. එතකොට ආනන්ද හාමුදුරුවෝ සංගායනාවට කලින් දවස වෙනකන් අරිහත්ුනේ නැහැ. ඒක නිසා පංච සතිකක්ඛන්දකේ නැතිනම් පංච සත කියලා කියන්නේ 500ට හාමුදුරුවෝ 500ක් එකතු වුණා ධර්ම සංගායනාව කරන්න රහතන් වහන්සේලා සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේලා 500 නම. එතකොට 499ක් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ විසින් තෝරගත්තා මේ ධර්ම විනය දන්න සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේලා. එතකොට නිකම්ම රහතන් වහන්සේලා නෙමෙයි සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේලා. එතකොට
මේ ධර්ම විනය අනුව ඕන පැතිකඩකින් හිතන්න මනෙහි කරන්න පුළුවන් රහතන් වහන්සේලා තෝරගත්තේ. එක හාමුදුරු කෙනෙකුට ඉඩක් තිබුණා. හැබැයි ආනන්ද හාමුදුරන්ට එන්න කියලා කිව්වේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ මොකද රහතන් වහන්සේලා විතරයි ගත්තේ. ආනන්ද හාමුදුරුවෝ එදා රාත්‍රියේ පුරාවටම උත්සාහවත් වුණා අරිහත්ත්වයටපත් වෙන්න. පාන්දර වෙනකන් සක්මන් කළා. නමුත් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඊට පස්සේ වීරිය වැඩි කියලා තේරුම් අරගෙන ආනන්ද හාමුදුරුවෝ සක්මණෙන් බැහැලා ඇඳට ගිහිල්ලා ඇලවෙන්න යනකොටම අරිහත්ත්වේ සාක්ෂාත් කළේ. එතකොට නිදාගන්න ඉරියව්වෙනුත් නෙමෙයි ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුත් නෙමෙයි හතර ඉරියව්වෙම මිදිලා අරිහත්ත්වයටපත් වුණ එකම තෙරුන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ හතර ඉරියව්වටම අයිති නැහැ. මේ මැදදී තමයි අරිහත්ත්වයටපත් වුනේ. එතකොට ඒකෙන් එක කාරණාවක් කියනවා දැන් අපි භාවනා කරලා සක්මණෙන් එළියට බහින්නේ නිදාගන්න එක ගැන හිතාගෙන. හැබැයි ආනන්ද හාමුදුරුවෝ සක්මණෙන් එළියට බැස්සේ නිදාගන්න එක ගැන හිතාගෙන නෙමෙයි තමන්ගේ කර්මස්ථානයට නැතිනම් ඒ භාවනාවේ ඒ දර්ශනයටම හිත තියාගෙන. එතකොට කොච්චර ජීවිතේට ඒ නිවන් දකින්න තැනට එනකොට තමන්ගේ මනසපත් වෙනකොට ජීවිතේට කොච්චර බද්ධ වෙන්න ඕනද කියන කාරණාව ඒ තුලින් හොඳට ගන්න. පොඩි තැනක්. හැබැයි අපි නිදාගන්න යන්නේ නිදාගන්න බලාගෙන. හැබැයි අරිහත්ත්වයටපත් වෙන මේ මනස නිදාගන්න බලාගෙන නෙමෙයි ඇත්තටම ගියේ. ඒ මහා ධර්ම සම්මර්ෂණයකින් ගියේ ඒක. එතකොට ඒක නිසා තමයි අරිහත්ත්වයටපත් වෙන්නේ. එතකොට ආනන්ද හැමතුරු එදා අරිහත්ත්වයටපත් වෙලා පහුවදා එද්දීන් තමයි සප්තපාරණී ගුහාවට වැඩම කරන්නේ. සියලු විනය කාරණා උපාලි තෙරුන් වහන්සේගෙන් විමසනවා. සියලු ධර්ම කාරණා ආනන්ද තෙරුන් වහන්සේගෙන් විමසීමට භාජනය කරනවා. සරියුත් තෙරුන් වහන්සේ ප්‍රශ්න අහනවා මේ සූත්‍රය කොහෙදී කොතනදී පනවන ලද්දක්ද දේශනා කරපු දෙයක්ද කාටද දේශනා කළේ කියලා ප්‍රශ්න අහනකොට ආනන්ද හාමුදුරු පිළිතුරු දෙනවා ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී. ඒකයි හැම සූත්‍රයක්ම පටන් ගන්නකොට ඒවම් මේ සුතම්. ඒවම් කියන්නේ මෙසේ, මේ සුතම් කියන්නේ මා විසින් අසන ලදී. සුතම් කියන්නේ අසන ලදී කියන එක මා විසින් මෙසේ අසන ලදී. ආනන්ද හාමුදුරු අහපු දේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහපු දේ තමයි දේශනා කළේ ඒ වෙලාවේදී විමසුවේ. ඊට පස්සේ සියලු සූත්‍ර ධර්මතා සංග්‍රහ කරලා ඒවා බෙදා ඒ කොටස් වලට සංග්‍රහ කළා. ඒකට සංග්‍රහ කරනකොට ඒකෙදි පදනම් කරගත්තා දීර්ඝ ප්‍රමාණයේ සූත්‍ර ඇතුළත් කළා දීඝනිකාය. ප්‍රමාණයෙන් දීර්ඝ සූත්‍ර ඔක්කොම දීඝනිකායට ඇතුළත් කරා. ප්‍රමාණාත්මක වශයෙන් සංක්ෂිප්ත දේශනා, කෙටි දේශනා, ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ දේශනා මජ්ක්‍ධිම නිකායට ඇතුළත් කරා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සංක්ෂිප්ත දේශනා ඛණ්ඩක විදිහට සංයුත්ත නිකායට ඇතුළත් කළා. ඊට පස්සේ ඒකෝත්තර ක්‍රමයට නැතිනම් සංඛ්‍යා ධර්ම විදිහට මහණෙනි මේ එකේ ධර්මතා, දෙකේ ධර්මතා, තුනේ ධර්මතා, හතරේ ධර්මතා, පහේ ධර්මතා මේ විදිහට කොටස් සංඛෝත්තර කියන්නේ සංඛ්‍යාවෙන් සංඛ්‍යාවට වැඩි වී යන සංඛ්‍යාත්මක දේශනා ටික එකතු කරලා අංගුත්තර නිකායේ සංග්‍රහ කළා. අංගුත්තර කියලා කියන්නේ ඒකෝත්තර කියන වචනෙන් හැදෙන්නේ අංගුත්තර නිකාය. ඊට පස්සේ අනිත් සියලු මිශ්‍ර දේශනා ටික අරගෙන ඒ ටික ඇතුළත් කළා කුද්දක නිකායට. කුද්දක පාඨ ධම්මපද වගේ පොඩි කරපු දේශනා ඒ දේවල් ඔක්කොම ඇතුළත් කළා. මිශ්‍රව කෙරුණු දේශනා බෙදලා දක්වන්න බැරි දේශනා කුද්දක නිකායට ඇතුළත් කළා. එතකොට නිධානයක් නැති නිසා සියලු අභිධර්ම පිටකය ඇතුළත් කළා කුද්දක නිකායට. එතකොට දැන් විනය පිටකයත් නිකාය පහක් තියෙන එක තමයි ධර්ම විනය කියලා පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගායනාවට භාජනය වුණේ. එතකොට ධර්ම විනය වශයෙන් කොටස් දෙකයි, පිටක වශයෙන් 3යි, නිකාය වශයෙන් පංචවිධයි. නිකාය වශයෙන් 5යි. එතකොට විනය සහ අභිධර්ම ඔක්කොම නිකාය වශයෙන් ගන්නකොට කුද්දක නිකායට ඇතුළත් කරනවා. ගොඩක් දෙනෙක් කතා කරනවා කුද්දක නිකාය කියලා කිව්වට පස්සේ මේ කුද්දක කියන්නේ පොඩි කියන එක, කුඩයි කියන එක. කුද්දක නිකාය තමයි උනත් තියෙන ලොකුම පොත. නිකාය වශයෙන් තියෙන පොත් ලොකුම නිකාය තමයි කුද්දක නිකාය. වැඩිම පොත් සංඛ්‍යාවක් තියෙන. ඉතින් මේකනේ ලොකුම දේ කියලායි විනයයි අභිධර්මයයි ආවට පස්සේ. නමුත් කුද්දක නිකාය කියන්නේ මේ ප්‍රමාණයෙන් ලොකුයි කියන එක නෙමෙයි. නමුත් දැන් එක ශික්ෂාපදයක් ඒ වෙලාවේ කරපු දේශනාව ඒකට. එතකොට ඒ කුඩා ප්‍රමාණීය දේවල් ඇතුළත් වෙලා තියෙන ධම්මපදයේ ගත්තොත් එක ගාථාවක්. එතකොට
ඒ වෙලාවේදී දේශනා කළේ ගාථාවක්. එතකොට ඒ වගේ කුඩා පාට ඇතුළත් වෙලා තියෙනවා. ඒ දේවල් සංග්‍රහ වෙලා තියෙනවා කුද්දක නිකායට. එතකොට ඔන්න ඔය විදිහට ත්‍රිපිටකය පිටක වශයෙන් සංග්‍රහ වුණා. ඒ පිටක වශයෙන් සංග්‍රහ වෙනකොට ඒ හැම එකකටම ඇතුළත් වෙන සූත්‍ර ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ සූත්‍ර ප්‍රමාණය පිළිබඳව අපිට එකින් එකට ඒ විෂයට අදාළව යනකොට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේදී අපිට තියෙන්නේ අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ ධම්මසංගණිය. එතකොට අභිධර්ම පිටකයට අදාළ පළවෙනිම කෘතිය තමයි ධම්මසංගණි ප්‍රකරණය කියන එක. අභිධම්ම කියන එක අභි කියලා කියන්නේ උපසර්ග පදයක්. ධර්ම කියන්නේ ධර්මයේ කියන එක. අභිධම්ම කියන්නේ උපසර්ග පදයක්. මේ උපසර්ග පදයේ අභි කියන පදයේ විශේෂ අර්ථවල යෙදෙනවා. නොඑක් අර්ථ ගානක යෙදෙනවා. මෙතනදී අභි කියන පදයේ යෙදෙන්නේ ගැඹුරින් මේ ධර්මයේ විශේෂිත කොටසක් කියන එක සඳහන් කරන්න තමයි අභිධර්මය. අභිවිනය කියලා කොටසක් තියෙනවා. විශේෂ ප්‍රධාන අර්ථයෙන් දක්වීමට අවශ්‍ය නිසා තමයි මෙතන අභිධර්ම කියලා මේ කොටස හඳුන්වන්නේ. එතකොට අභිධර්ම පිටකයේ තුල අපේක්ෂා කරන්නේ මූලිකම ලෙස ධර්මතා විදිහට මේ කාරණා විග්‍රහ කරන එක. ධර්මතා විදිහට මේ කාරණා විග්‍රහ කරන එක. සූත්‍ර පිටකයේදී නිදාන කතා පුද්ගල අනුව ගිහිල්ලා ධර්මයේ විග්‍රහ කරනවා. අභිධර්ම පිටකයේදී න්‍යායාත්මක ක්‍රමයකට ධර්මයේ විග්‍රහ කරනවා. එතකොට දැන් අද කාලේ වර්තමාන සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියන එක සම්බන්ධව. පළවෙනිම හේතුව තමයි අභිධර්ම පිටකයට නිදාන කතාවක් නැහැ. සූත්‍රයට නිදාන කතාවක් තියෙනවා. ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී කියන නිදාන කතාවක් තියෙනවා. අභිධර්ම පිටකයට නිදාන කතාවක් නැති නිසා මේක පශ්චාත් කාලීනයි කියලා ගොඩ දෙනෙක් කියනවා. පසු කාලීනව සංග්‍රහ කරපු දෙයක් කියලා. නමුත් එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අභිධර්ම පිටකය සරියුත්තරුන් වහන්සේට දේශනා කළේ. නමුත් සරියුත්තරුන් වහන්සේට දේශනා කළාට කියන්නේ දිව්‍ය ලෝකයේදී අභිධර්ම පිටකේ දේශනා කළා එදිනෙදා කරන දේශනාව නැවතවිලා සරියුත්තරුන් වහන්සේට මේ දේශනා කළානේ මේ කරපු දේශනාව පිළිබඳව. ඊට පස්සේ සරියුත්තරුන් වහන්සේ මේ මෙහෙට දේශනාවක් කළානේ නැවත අභිධර්ම පිටකේ මේ කාලේ ඉවර වෙනකම්. එතකොට අභිධර්ම පිටකය අපිට බුද්ධ භාෂිතයක් නෙමෙයි කියන එක කියන්න කිසිම පදනමක් නැහැ. අපි ගත්තොත් අපි ඉගෙන ගන්නවා දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රයේ ත්‍රිපිටකයට අයත් බුද්ධ දේශනාවක් කියන සංග්‍රහයට තමයි යන්නේ. නමුත් දේශනා කළේ කවුද? සරියුත්තරුන් වහන්සේ දේශනා කළා. සංගීත සූත්‍රය සරියුත්තරුන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් සරියුත්තරුන් වහන්සේ දේශනා කළාට ඒක බුද්ධ භාෂිතයක්. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම න්‍යාය ඉක්මවන්න නැතුව කරන ඕනම දේශනාවක් බුද්ධ දේශනාවක් කියන ගණයට ඇතුළත් වෙනවා. ඒක නිසා ඒ හැම දෙයක්ම බුද්ධ දේශනාවක් බවට පත් වුණා. ඒ න්‍යායෙන් ගත්තත් ඕක බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකය දේශනා කළ බවට ත්‍රිපිටකයේ තුලම සාක්ෂි තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරපු අභිධර්මයේ ඉගෙනගත්ත භික්ෂූන්, ඒ කියන්නේ අභිධර්මයේ පිළිබඳ උනන්දු වෙන භික්ෂූන් හිටිය බවට කරන ඇතන් සූත්‍ර දේශනාවල අභිධර්ම කියන වචනය සඳහන් වෙලා තියෙනවා. ඒක අපිට විචාරාත්මක අධ්‍යයනයක් වෙනකොට තමයි අපිට ඒ කාරණා අවශ්‍ය වෙන්නේ. නමුත් ත්‍රිපිටකයේ කාලෙම තියෙන වහන්සේලාට ඒ ගැන ධම්මසංගණියේ ප්‍රස්තාවනාව බැලුවොත් බොහොම විස්තරාත්මකව ඒ පිළිබඳව සංග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අභිධර්මය ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියන එක නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ අභිධර්මයේ තුල දේශනා කරන කාරණාව. මොකද්ද මේ කියන දේ කියන එකයි වැදගත් වෙන්නේ. එතකොට අභිධර්මයේ අපිට වැදගත් වෙන්නේ හැම වෙලාවකදීම අනුසය ප්‍රහාණය පිණිස තමයි අභිධර්මයේ හේතු වෙන්නේ. සූත්‍රය කියන දේ ක්ලේශ ප්‍රහාණය පිණිස හේතු වෙනවා වගේම අභිධර්මයේ කියන එක අනුශය ප්‍රහාණය පිණිස පවතිනවා කියලා අට කතාව තුළ කියනවා. මොකද
මේක හැම වෙලාවකදීම ස්කන්ධ ධාතු ආයතන කියන මේ අභිධර්ම න්‍යායන් මත තමයි සම්පූර්ණ මුළු මාර්ගයම දිවෙන්නේ. විදර්ශනාව කියන දේ කෝච්චියක් නම් මේ කෝච්චිය දුවන්න අවශ්‍ය වෙන රේල් පීලි ටික තමයි මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ. එතකොට මේ තුල තියෙන්නේ අපේ ජීවිතයේ තියෙන ධර්මතා ටික. අපි සූත්‍රය තුලින් කතා කරගෙන ගියත් අන්තිමේටම එන්නේ අභිධර්මයේ කියන තැනට. අපි යන්න ඕනේ රූපේ පිරිසිඳ දකින්න නම් අභිධර්මයේ කිව්වේ රූපේ පිරිසිඳ දකින්න තමයි. අපි යන්න ඕනේ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න නම් අභිධර්මයේ කියන්නේ ස්කන්ධ පිරිසිඳ දැක්කිය යුතු ස්කන්ධ ටික මොනවද කියන එකයි. සූත්‍රය තුල ඔක කියනකොට මේ බමුණෙකුට මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට ප්‍රතිපදාව වඩන්න කියලා. එතකොට ඒක නිදාන කතාවත් එක්ක ඒ සිද්ධිය අන්තර්ගත වෙලා තියෙනවා. අභිධර්ම පිටකයේදී ඒ විදිහේ සිද්ධියක් පදනම් වෙන්නේ නැහැ. සම්පූර්ණම අභිධර්ම පිටකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යාය විතරක්. කතිකන්දා ස්කන්ධ කීයද? මෙන්න මේ ටිකයි ස්කන්ධ. බෙදලා දක්වනවා මාතෘකා විදිහට. එතකොට සම්පූර්ණම අපිට ජීවිතේ ඉගෙන ගන්න අවශ්‍ය මූලිකම කොටාශය තමයි ධම්මසංගණිප්පකරණය කියන එක අභිධර්ම පිටකේ පළවෙනි පොත කියලා කියන්නේ. මෙතන එන මාතිකා ටික තමයි හැම අභිධර්ම පිටකේ හැම පොතකම විස්තර වෙන්නේ. ප ဋ ාණ ප්‍රකරණයට ගියත් විස්තර වෙන්නේ මේකේ එන මාතිකා ටික. ඒක නිසා මේ මාතිකා ටිකෙන් තොරව අපි අභිධර්මය ඉගෙන ගන්නවා කියලා යමක් කරනවා නම් ඒක සාර්ථක වෙන්නේ සහේතුක කාරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ මාතිකා ටික ඉගෙන ගන්න එක වටිනවා. මාතිකා කියලා කියන්නේ මාත්‍රිකා. අපි මාත්‍රිකාවක් කියන එක දන්නවනේ. යම් විස්තරයකට අදාළ හෙඩ්ලයින් එක කියලා කියන්නේ මාත්‍රිකාව. එතකොට මේ මාත්‍රිකාවට තමයි මාතිකාව කියලා කියන්නේ. මේ මාතිකා ටික ඉගෙන ගන්න එක වටිනවා. පළවෙනියට එන්නේ තික මාතිකා කියන කොටස. ඊළඟට අපිට තියෙනවා දුක මාතිකා කියන කොටස. මාත්‍රිකා දෙක ගානේ තියෙන කොටස අන්තර්ගත වෙනවා ඊට පස්සේ. ඒවා ගොච්චක විදිහට මේ හදලා තියෙනවා. මෙන්න මේ මාතිකා ටික අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒකේ සූත්‍රාන්ත මාතිකා වෙනම තියෙනවා. මේ අභිධර්ම මාතිකා ටික මත තමයි මුළු අභිධර්ම පිටකයේ සම්පූර්ණම දිවෙන්නේ. ඒකෙදි එන පළවෙනිම මාතිකාව තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියන මාතෘකා තුන. ඒකට කියන එක තිකයක් කියලා. මේ තුනම එක කොටසක්. අපි ගියොත් මේ තුන් දෙනාම එක කණ්ඩායමක් කියලා කිව්වොත් දැන් එක කණ්ඩායම. හැබැයි තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනාගේ කණ්ඩායමක්. ඒ වගේ මේ තුනේ ගොඩක්. හැබැයි ඒකට කියන එක තිකයක් කියන එක නමින් සඳහන් කරනවා. එතකොට මුළු ධම්මසංගණි ප්‍රකරණයම ඒ කියන්නේ මේ පොත මේ කාණ්ඩේ විතරමයි තියෙන්නේ. මේ පොත සම්පූර්ණම මේ මාතිකා තුන විස්තර කරලා සංග්‍රහ කරලා කරපු පොත තමයි මේ තියෙන්නේ. මේකෙදි වෙන මේ අනිත් මාතිකා එකක්වත් විස්තර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් චූටි විස්තරයක් තියෙනවා එච්චරමයි. එහෙම නැතුව මේ මාතිකා ගැන ලොකුවට බෙදා දක්වන්නේ නැහැ. එතකොට මේ මුළු ධම්මසංගණිප්පකරණයම මේ පොතම තියෙන්නේ මේ පළවෙනි මාතිකා තුන පිළිබඳව කරපු විග්‍රහය. එතකොට දැන් මේ දෙවෙනි ටිකය ගත්තොත් ඒ ටිකයටත් මේ වගේම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ටිකේ බෙදලා දැක්කුවොත් මේ විදිහෙම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි ටිකේ ගත්තොත් ඒ ටිකේ විස්තර කරන්න ගියත් මේ විදිහෙම පොතක් කරන්න පුළුවන්කම තියෙනවා. මේක දිගහරින්න ගියොත් එහෙම මේකෙන් මේකට වෙන වෙනම හරිනම් පොත් කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ එකක් බෙදලා පෙන්නනවා. මේ බෙදපු ක්‍රමය අනුව අපිට සංග්‍රහ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. එතකොට පළවෙනි ටිකේ තමයි කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා කියන එක. කුසල ධර්ම, අකුසල ධර්ම සහ අව්‍යාකෘත ධර්ම කියන එක. එතකොට මේ අව්‍යාකෘත ධර්ම කියලා මේ විස්තර කරන එක උවහන්සේලාට ධම්මසංගණි ප්‍රකරණේ පරිශීලනය කරනකොට මේ පොත තනියම පරිශීලනය කරගන්නවා නම් උවහන්සේලාට බලා ගන්න පුළුවන් පළවෙනි ටිකය නැතිනම් ඕනම මාතිකා ටිකේදී ඉස්සරහා දාලා තියෙන අංකයක්. ඉස්සරහා යොදලා තියෙන මේ මාතෘකාවට අදාළව මේ මාතිකාවේ ඉස්සරහින්ම පුංචි අංකයක් යොදලා තියෙනවා. ඒ අංකයක් යොදලා තියෙන්නේ ඒ අංකයට අදාළ ඡේදයේ තියෙනවා මේ පැත්තේ. ඒ ඡේදය බලා ගන්න පුළුවන්. ඒ ඡේදයේ මේ මාතිකාව විස්තර කරනවා. දැන් කුසල ධම්මා කියනකොට 989 කියලා අංකය තියෙනවා. අපි මේ පැත්තෙන් 989 වෙනි ඡේදය හොයාගත්තොත්
අපිට පුළුවන් මොකද්ද කුසල ධම්මා කියලා විස්තර කරන්නේ කියන කාරණය අපිට පුළුවන් හොයාගන්න. එතකොට එතනදී විස්තර කරනවා 989 දී කතමේ ධම්මා කුසල. මොනවද මේ කුසල් කියලා කියන්නේ? තීනි කුසල මූලානි. කුසල මුල් තුනක් තියෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝ තම් සම්පයුත්තෝ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුත්ථානං කායකම්මං වචීකම්මං මනෝකම්මං ඉමේ ධම්මා කුසල. එතකොට මෙන්න මේකයි කුසලයේ කියලා කුසලයේ විග්‍රහ කරා. ඊට පස්සේ ඒ හැම එකකම අංක දෙකක් තියෙනවා. ඔය පළවෙනි අංකේ. ඔකට කියන්නේ නික්ෂේප කාණ්ඩය කියලා. පළවෙනි කොටස අපි මොකද්ද කිව්වේ? මාතිකාව. පළවෙනි කොටස මාතිකාව. මාතිකාවට අදාළ විග්‍රහය තියෙනවා මොකේද? නික්ෂේප කාණ්ඩය. මාතිකාවට අදාළ දල විග්‍රහය කෙටියෙන් කරන විග්‍රහය තියෙනවා නික්ෂේප කාණ්ඩය තුල. විස්තරාත්මක විග්‍රහයක් තියෙනවා ඊට පස්සේ අට කතා කාණ්ඩය තුල. තුන්වෙනියට තියෙන අට කතා කාණ්ඩය ඒ පිළිබඳ විස්තරාත්මක විග්‍රහය එනවා අට කතා කාණ්ඩය තුල. අට කතා කාණ්ඩය අංකයේ තියෙනවා 1383 කියලා. 1383 වෙනි ඡේදය අපි හොයාගත්තොත් අපිට පුළුවන් ඒ අට කතා කාණ්ඩයේ අදාළ කොටසටම බලා ගැනීමේ පහසුව තියෙනවා. ඒක මේ අද කාලේ අපිට ලැබිලා තියෙන අමතර පහසුව. එතකොට දැන් අපිට මේ විදිහට ඒකෙදි බෙදා ගන්න ඔයක තමයි පරිශීලනය කරගන්න තියෙන විදිහ අපිට මේ කාරණා ටික. එතකොට කුසල ධර්මයෝ කියන එක අතන බෙදුවට පස්සේ මෙතන අට කතා කාණ්ඩයේදී කුසල කියන්නේ මොනවද? ඊට පස්සේ එතන විග්‍රහ කරනවා කුසල කියලා කියන්නේ සතර භූමියේහි කුසලයේ මේ ටික තමයි කුසල් කියලා කිව්වේ. එතකොට දැන් අතනදී කිව්වේ ලෝභ ද්වේෂ මොහ කියලා චෛතසික වශයෙන් මෙතන කියනවා මේ කියන්නේ සතර භූමියේ යෙදෙන කුසල් සිත් ටික. ඒක දැන් අපිට දැනගන්න ඕනේ මොනවද සතර භූමියේ යෙදෙන කුසල් සිත් කියන්නේ කියන ටික අපි දැනගන්න ඕනේ. ඒකට මේකෙදී මුලින් චිත්තෝත්පාද කාණ්ඩය කියලා පළවෙනි කාණ්ඩයක් තියෙනවා. මාතිකා ටිකට පස්සේ තියෙන චිත්තෝත්පාද කාණ්ඩයේදී මේ චිත්තෝත්පාද කාණ්ඩයේ විස්තර කරනවා මේ කුසල ධර්මයන් කියන එක කුසල් සිත් ටික ඔක්කොම බෙදලා විග්‍රහ කරලා දෙනවා. ඒකට අභිධර්මය කියලා අද වර්තමාන සමාජය තුල උගන්වන්නේ මේ ධම්මසංගණි ප්‍රකරණේ නෙමෙයි. අභිධර්මය කියලා උගන්වන්නේ ධර්මසංගණීය නොවන අනිත් බාහිර පොත් ටික. ධම්මසංගණීය බලාගෙන ලියවුණු අභිධර්මාර්ථ සංග්‍රහය, අභිධර්මාර්ථ ප්‍රදීපිකාව, අභිධර්ම මාර්ගය ආදී ඒ මේ අනුව ගිහිල්ලා ලියවෙච්ච අනිත් පොත් ටික. නමුත් මේ අනුව ගිහිල්ලා අනිත් ලියවෙච්ච පොත් ටික අභිධර්මයේ කියලා හිතාගෙන මේක පරිශීලනයකට ලක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්න ඕනේ මේක පරිශීලනය කරනකොට මේ අනුව ගහගත්ත කෙටි සටහනක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය. අපි අභිධර්මාර්ථ සංග්‍රහයෙන් අභිධර්මයේ ඉගෙනගෙන හරියන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න වෙන්නේ ධම්මසංගණි ප්‍රකරණයෙන්. එතකොට අපිට එන්න ඕනේ අභිධර්මාර්ථ සංග්‍රහය වගේ කෙටි සටහනක්. ඒක අපිට එන්න ඕනේ ටික. එතකොට දැන් අපිට තියෙනවා මේකේ කාණ්ඩ තුනක්. ඒ කියන්නේ පළවෙනි එක අපි මාතිකා කියලා කිව්වා. ඒ ටික වෙනම මාතෘකා ටික. ඊට පස්සේ තියෙනවා චිත්තෝත්පාද කාණ්ඩය. ඊට පස්සේ නික්ෂේප කාණ්ඩය සහ අට කතා කාණ්ඩය. එතකොට චිත්තෝත්පාද කාණ්ඩය කියලා කියන්නේ මේ සිතක් ගන්න විස්තර කරලා දෙන කොටසට කියනවා චිත්තෝත්පාද කාණ්ඩය. එතකොට චිත්තෝත්පාද කාණ්ඩයේදී මොනවද කුසල් කියන එක පිළිබඳව විස්තර කරනවා. කුසලයේ කියන්නේ මොකක්ද? කතමේ ධම්මා කුසල. මොනවද මේ කුසලයේ කියලා කියන්නේ? යස්මින් සමයේ කාමාවචරං කුසල චිත්තං uppannං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බහරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ. එතකොට මොනවද මේ කුසල් කියලා කියන්නේ කියලා අහලා දැන් කුසලයේ කියන කාරණය විස්තර කරලා දෙනවා. යස්මින් සමයේ යම් කාලයකදී යම් වෙලාවක කාමාවචර කුසල චිත්තං uppannං හෝති. කාමාවචර කුසල් සිතක් උපදිනවා. ඒ කාමාවචර කුසල් සිත මොන විදිහේද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල සිතක්. එතකොට මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත මේ කුසල් සිතේ
සෝමනස්ස සහගත කියලා කියන්නේ සතුටින් යුක්තයි. ඒ කුසල් සිතේ තියෙන ස්වභාවය මේ කියන්නේ. සතුටින් යුක්තයි. කරන දේ බොහොම සතුටින් කරනවා. ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකේ නුවණ යෙදිලා තියෙනවා. ඥානය කියන්නේ ප්‍රඥාව. ඒ කුසල් සිතේ නුවණ යෙදිලා තියෙනවා. නුවණ කියලා කියනකොට නුවණ කොටස් දෙකයි. අපි දවල් කතා කරා නුවණ කොටස් දෙකක් තියෙනවා. ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ඇති වෙන නුවණ කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය ලෝකයේ තුල පවතින කම්මස්සගත සම්මාදිට්ඨියට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. කර්මයේ කර්මඵලයේ අදහන නුවණ, මේ කුසල් මේ අකුසල්, හොඳ දේ විපාක තියෙනවා නරක දේ විපාක තියෙනවා, මේ දුන් දේහි විපාක තියෙනවා, මේ ලෝකේ තමන්ම ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ මේ ලෝකෙ තුල ඉන්නවා. මේ විදිහට ලෝකයේ ගැන තියෙන යහපත් පැත්ත ගැන දකින දැක්මට කියනවා ඒක ලෞකික සම්මාදිට්ඨිය. මේක අයහපතයි මේක යහපතයි කියලා දකින දැක්ම. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණේ නිවන නෙමෙයි. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය කෙනෙකුට අවශ්‍යයි. ඒක තමයි එයාගේ කුසල ප්‍රතිපදාව. ලෞකික සම්මාදිට්ඨිය පදනම් වෙන්නේ සම්පූර්ණම ඇති දේ මත. තියෙන ලෝකේ තියෙනවා කියන දේ මත ලෝකේ තියෙනවා. මිනිස්සු ලෝකේ ඉන්නවා. සත්වය පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. ඉන්න නිසා අපිට පුළුවන් කුසල් කරගන්න. අකුසල් කරගන්න. මහා සංඝරත්නයේ ලෝකේ ඉන්න නිසා අපිට පුළුවන් ගිහිල්ලා මහා සංඝරත්නයට දන් දීලා පින් සිද්ධ කරගන්න. සත්තු ඉන්න නිසා අපිට පුළුවන් සත්තු මරලා පව් කරගන්න. ඒකට දැන් මේ දෙකටම පදනම එකම තැන. මේ කරගත්ත පිනටත් මේ කරගත්ත පවටත් පදනම මොකද්ද? එකම ඉන්නවා කියන සංකල්පේ. ලෝකේ තියෙනවා බාහිර සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන සංකල්පය තමයි මේ කුසලයටත් මේ අකුසලයටත් පදනම උනේ. හැබැයි මේ දෙන්නම සසරේ තමයි. සසරේ වුණාට අකුසලයට වැඩිය කුසල ධර්මය ශ්‍රේෂ්ඨයි. මොකද එයා කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්ත නිසා. ඒක නැති වුණොත් එයාට කියනවා දිට්ඨිගත සම්ප්‍රයුක්තයි කියලා. එයා දෘෂ්ටියකටපත් වෙලා තියෙනවා. මේ දේවල් නෑ භෞතිකවාදී ඒ වගේ මේ ලෝකේ නත්ති මාතා නත්ති පිතා නත්ති සුගත දුක්ඛත කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මේ ලෝකේ අම්මා තාත්තා නැහැ. මේ විදිහට මේ හොඳ දේ විපාක නැහැ නරක දේ විපාක නැහැ. අපි ජීවත් වෙලා ඔහි මැරිලා යනවා විතරයි. එතකොට අපි මේ ඉපදුනා අපි වෙනම මිනිස්සෙක්. එතකොට ওই භෞතිකවාදී අදහස ගොඩක් වෙලාවට වැටෙන්නේ. ඒකට කියනවා නියත මිච්ඡා දිට්ඨි කියලා. එතකොට මේ නියත මිච්ඡා දිට්ඨිකයා යථාබතා නික්කිට්ටන් ඒවන් නිරේ කියනවා. යම්සේ ගෙන යන ලද්දක් බහා තබනවද? කොයි වෙලේ හරි අතින් අල්ලගෙන යන බරක් කොයි වෙලේ හරි බිමින් තියනවද? ඒ තියනවා වගේම ඒ කෙනා අනිවාර්යෙන් නිරේට යනවා කියනවා. එතකොට ඒ නියත මිච්ඡා දිට්ඨිකයාගේ උරුමය, එයාගේ ස්වභාවය. එතකොට මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ කුසලය අකුසලය හඳුනන නුවණ. මෙතන සෝමනස්ස සහගත කියලා කියන එකෙන් කියන්නේ සතුට කියන එක. ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා කියන එක. නුවණ තියෙනවා යාට. මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා තේරුම් ගැනීමේ නුවණක් යාට තියෙනවා. මේක කිරීම තුළ කුසලයක් ලැබෙනවා, මේක කිරීම තුළ මේක විපාකමක් ලැබෙනවා කියලා දැක්මක් යා තුළ තියෙනවා. තියෙන නිසා තමයි යා ඒක හොඳට කරන්නේ. අපි බෞද්ධ කෙනෙක් ඇවිල්ලා දන් දෙනකොට යාට ගොඩක් වෙලාවට කම්මස්සගත සම්මාදිට්ඨිය යෙදෙනවා. කර්මයේ කර්මඵලය අදහන නුවණ. ඒක මේ ශාසනයට විතරක්ම අයිති දෙයක් නෙමෙයි. අපි හිතමු දෙවියන් වහන්සේ ළඟට යන්න කෙනෙක් දන් දෙනවා. ඒගොල්ලොන්ගේ දහමේ කියලා තියෙනවා මේ දන් දීලා දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන් කියලා. එයා දන් දෙන්නේ දෙවියන් වහන්සේ ළඟට යන්න තමයි. එයා කර්මවාදී ක්‍රියාවාදී. ඒ කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී කියලා කියන්නේ මේ කරන දේ විපාක තියෙනවා කියලා එයා දන්නවා. ඒක ඒගොල්ලොන්ට කියන කර්මවාදී ක්‍රියාවාදී. ඒ අය හොඳයි අකිරියවාදයට වැඩි. අකිරියවාදීන් කියලා කියන්නේ මේ කරන ක්‍රියාවේ විපාක නැහැ කියන එක. සමහර වෙලාවට මේ ලෝකෙම සතර මහා ධාතුයි කියලා හිතාගත්තට පස්සේ දැන් සත්‍යයේ පුද්ගලයෙක් නැහැ. කර්මය කරන කෙනෙකුත් නැහැ. කර්මයට යටත් වෙන කෙනෙකුත් නැහැ. ලෝකේ තියෙන සතර මහා ධාතු විතර නම් කෙනෙකුට පිහියෙන් අයින්නවා කියලා කියන්නේ සතර මහා ධාතුවක් අස්සෙන් සතර මහා ධාතුවක්ගේ එච්චරයි ප්‍රශ්නයක් නැහැ. ඔය කර්ම කරන්නෙක් හෝ විඳවන්නෙක් නැහැ. ඒ වගේ විවිධ දෘෂ්ටි ලෝකෙ තුල තිබුණා. එතකොට ඒ අයට කිව්වා නියත මිච්ඡා දිට්ඨියයි කියලා. ඒ අය නියත මිච්ඡා දිට්ඨිය නිසා ඒ අය අකුසලයේ මිසක කුසලයේ වැඩෙන්නේ
නැහැ ඒ අයගේ තියෙන මිච්ඡා දිට්ඨිය නිසා. එතකොට මේ ඥාන සංප්‍රයුක්තයි කියන එක අපි දැනගන්න ඕන මෙහෙම දෙයක්. ඔය ඥාන සංප්‍රයුක්ත භවයේ අඩු වැඩි බවක් තියෙනවා. නුවණ යෙදෙන නුවණේ අඩු වැඩි බව තීරණය වෙනවා. කෙනෙක් ඉන්න ওই ඥාන සංප්‍රයුක්ත බව බොහොම අඩුවෙන් තීරණය කරගන්නවා. කෙනෙක් ඉන්නවා බොහෝම නුවණින් කම්මස්සගත සම්මාදිට්ඨිය අපි හිතමු හේතුඵල ධමයක් අවබෝධ කරගෙන කියන්නේ ජීවිතයට යොදාගෙන නෙමෙයි. එයා දල වශයෙන් දන්නවා මේ වගේ කුසල හේතු ටිකක විපාකේ තමයි කුසල විපාකේ. ඉතින් හේතුක ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන් හොඳ විපාකයක්. ඒ විදිහට එයා මේ හේතුඵල ධම ගැන දන්නවා. ඒක තමයි උපරිම මට්ටම. අවම මට්ටම තමයි මේක හොඳයි මේක නරකයි කියලා හොඳ නරක දෙක කුසලයේ අකුසලයේ තීරණය කරගන්න කම. එතකොට මෙතන ඉඳලා අර මට්ටම දක්වා මේක උච්චාවචනයේ වීමේ හැකියාව තියෙනවා. ඒ නුවණ අනුව එයාට ලැබෙන විපාකය නානත්වයක් තියෙනවා. ඒ නුවණ අනුව ලැබෙන විපාකයේද නානත්වයක් තියෙනවා. ඒකයි මේ ලෝකේ ඔක්කොම එකම බුද්ධි මට්ටමක් නැතුව ප්‍රතිසන්දි ගන්න. ලෝකේ නානත්වයක් තියෙන අදහස් සංකල්පනා වශයෙන් දක්ෂිණ විභංග සූත්‍රයේ දැන් ප්‍රශ්නයක් අහන්නේ මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීනි මේ ලෝකේ නානත්වයක් තියෙනවා. මේ නානත්වයට හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ මේ කියන්නේ මේ කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසන්නා කම්මං සත්‍යේ විභජති අවිදං හිනප්පනීතයි. මානවකේ මේ ලෝකේ මේ සත්‍යෝ කර්මයේ නෑදෑයකට කර්මයේ සහායකයා කරගෙන කර්මය මිත්‍රයා කරගෙන ඉන්නේ. මේ කර්මයේ සහායකයා කරගත්ත මේ අයට කම්මං සත්‍යේ විභජති අවිදං හිනප්පනීතයි. මේ ලෝකේ හීනප්‍රණීත වශයෙන් බෙදෙන්නේ මෙන්න මේ කර්මය. එතකොට දැන් ඥාන සංප්‍රයුක්තයි කියලා කිව්වම මේ නුවණ අනුව මේ කර්මය අඩු වැඩි බව අනුව වෙනස් වෙනවා. එතකොට රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරබ්බ. රූපාරම්මණයක් කියන්නේ රූපයක් ගැන හිතාගෙන. සද්ධාරම්මණ සද්දයක් ගැන, ගන්ධයක් ගැන, රසයක් ගැන, ස්පර්ශයක් ගැන හිතන මොහොතක. ඊට පස්සේ යං යං වා පනාරබ්බ. මේකෙදි මේ කියන්නේ කුසල් සිතක් ඇති වෙන්න අවශ්‍ය වුණ පසුබිම මේ කිව්වේ. කුසල් සිතක් ඇති වෙන මොහොතේ කොහොමද කුසල් සිතක් ඇති වෙන්නේ අපිට? එක රූපය අරමුණක් කරගෙන, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අරමුණක් කරගෙන මොකක් හරි අරමුණක් කරගෙන කුසල් සිතක් ඇති වෙනවා. අන්න ඒ මොහොතේ මේ ධර්මතා ටික තියෙනවා කියලා ඊට පස්සේ පෙන්වනවා ඒ වෙලාවේ හිතේ තියෙන ස්වභාවය මොකක්ද කියන කාරණාව. එතකොට දැන් තේරෙනවනේ මේ කියන්නේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා කියලා කිව්වේ මේ මොකක් හරි අරමුණක් අරගෙන මෙන්න මේ විදිහේ හිතක් පහළ වෙනවා. මේ හිත පහළ වෙන වෙලාවේ ඒ හිතේ මේ විදිහේ ලක්ෂණ ටිකකුයි තියෙන්නේ කියන විග්‍රහයයි මේ කරන්න එන දේ තියෙන්නේ. එතකොට කාමාවචර කුසල චිත්තං uppannං හෝති කියලා කියනකොට මේ කාමාවචර කුසල් සිත කාමාවචර කියලා කියන්නේ රූපය අරමුණක් කරගන්න මට්ටම. කාමාවචර කියලා කියන්නේ කාමයේ අනුව හැසිරෙන. කාම අවචර. එතකොට කාමාවචර කියලා කියන්නේ මේ කාමය අනුව හැසිරෙනවා කියන එක. මොනවද කාමය? අපි දන්නවා රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා පංචකාම ගුණ පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. මේ පංචකාම ගුණය අනුව හිත පැත්තේ ඇති කරගන්න කාමයට අනුව පංචකාමය කියලා නම් කරනවා. මේ කාමයේ අනුව හැසිරෙන නිසා මේකට කියනවා පංචකාමය නැතිනම් කාමාවචරයි කියලා. කාමයේ අනුව හැසිරෙනවා. ඒක නිසා අපිව සතුටු කරන්නේ හැම වෙලාවකදීම අපිට පෙනෙන රූපය. ලස්සන රූපය තමයි අපිට සතුට ගෙනල්ලා දෙන්නේ. අපිට සතුට ගෙනල්ලා දෙන්නේ මිහිරි සද්දය. එතකොට හොඳ මිහිරි ගඳ සුවඳ, හොඳ මිහිරි රස, ඒ වගේම හොඳ සැප පහසු ස්පර්ශ. මෙන්න මේ දේවල් තමයි අද අපි ජීවිතේ විඳින්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිත හැම වෙලාවකදීම ඉල්ලන්නේ අන්න ඔය කියන කාරණා ටික. හොඳ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය හොඳ කාරණා ටික තමයි ලෝකේ අපි හැම වෙලාවකදීම ඉල්ලන්නේ. හැම වෙලාවකදීම අපේ මනස බැසගන්නේ එතෙන්ට. අන්න ඒක නිසා තමයි කාමාවචරයි කියලා කිව්වේ. කාමයේ අනුව හැසිරෙනවා කියලා කිව්වේ. එතකොට මේ කාමයේ අනුව හැසිරෙන කෙනා රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන කියන දේවල් අනුව හැසිරෙනවා. ඔතනදී පුංචි ගැඹුරු කාරණාවක් තියෙනවා. රූපකාණ්ඩේ විග්‍රහ කරනකොට ඔක්කොම ඉන්න නැතුව ඇති හැබැයිනේ. රූපය ගැන විග්‍රහ කරනකොට එතන විස්තරයක් කරනවා සබ්බං රූපං අනාරම්මණං කියලා. රූපය කියන එක අරමුණක් නෙමෙයි කියලා.
රූපේ කියන එක අරමුණක් නෙමෙයි කියලා විග්‍රහයක් වෙනවා. දැන් මෙතන කියනවා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියලා. අතන කියනවා අනාරම්මණයි කියලා. අනාරම්මණයි කියනකොට ඔකේදී අදහස් දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි රූපයට අරමුණු කරන්න බෑ. අරමුණු කරන්න පුළුවන් හිතකට විතරයි. රූපයට අරමුණු කරන්න බෑ. ගහකට අරමුණු කරන්න බෑ කියන එක කවුරුත් දන්නවා. ඒක නිසා ඒක ස්වාමීන් වහන්සේ මතක් කරන දේ මේකෙන් කියන්නේ රූපය අරමුණු කරන්න බෑ කියන එක රූපයට අරමුණු ගන්න බෑ කියන එක නෙමෙයි. රූපයට ගන්න අරමුණු ගන්න බෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන වෙන කාරණයක් නෙමෙයි. නමුත් මේ කියන්නේ රූපය අරමුණු කරන්න බෑ කියන එක. අපි අරමුණු කරන්නේ හිතෙන් නාම ධර්මතා ටිකක්ම මිසක කවදාවත් රූපය නෙමෙයි. අපි හිතෙන් අරමුණු කරන්න වේදනා සංඥා දෙක මිසක අපිට රූපයක් අරමුණු කරන්න බෑ. අපි රූපය අරමුණු කරනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි අරමුණු කරන්නේ වේදනා සංඥා දෙකක්. දැන් මේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියන මේ වචනේ කතා කළේ. මේ ටික කිව්වේ කාමාවචර කුසල්සිතක් ඇති කරගන්න කෙනාට. කාමාවචර කුසල්සිතක් ඇති කරගන්න කෙනාට කියලා කිව්වේ කාම භූමියේ කුසලසිත පහළ වෙනකොට එයාට රූපේ ආරම්මණයක් වෙලා. රූපේ ආරම්භණයක් වෙලා කියලා කියන්නේ දැන් මට රූපේ ගැන හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම මම හිතන්නේ මගේ හිත ගැනනේ. මගේ හිත ගැන හිතන මම කියනවා රූපේ ගැන හිතනවා කියලා. මේ ගහ ගැන අපිට හිතන්න පුළුවන්. හැබැයි ගහ ගැන හිතනවා කියලා දැන් හිතලා තියෙන තමන්ගේම හිත පැත්තේ තියෙන සංඛාරය නිමිති ටික නෙමෙයි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. හිතේ ගැනම හිතන අපි හිතේ අත්දැකීම දානවා මම රූපේ ගැන හිතනවා කියලා. එතකොට දැන් ඔන්න අපි රූපය ගැන හිතනවා කියලා ගන්න මේ ක්‍රමය තමයි අපිට වරදින තැන. හැබැයි ඒ රූපය ගැන හිතනවා කියන මනසට තමයි කාමාවචරයි කියලා කිව්වේ. රූපය ගැන හිතනවා කියන මනසට තමයි කාමාවචර කියලා කිව්වේ. එතකොට දැන් අපේ කාමාවචර බව තමයි මේ මෙතනින් සඳහන් කරන්නේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරබ්බ මේ මොනම අරමුණක් හරි අරගෙන යම් යම්ව පනාරබ්බ කියන්නේ යම් යම් දෙයක් අරබෝය. තස්මින් සමයේ. එතකොට මේක සම්බන්ධ වෙන්නේ උඩට. ඒ කියන්නේ මෙහෙම කියන්නේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යම් යම්වා පනාරබ්බ යස්මින් සමයේ කාමාවචරං කුසල චිත්තං uppannං හෝති. මේ පාලි ක්‍රමයේ අනුව ටිකක් උඩයට මාරු වෙනවා සමහර වෙලාවල් වලට. උඩයට මාරු වෙනවා කියන්නේ දැන් ඉංග්‍රීසි ක්‍රමයේ ගත්තොත් එහෙම සමහර වෙලාවට වාක්‍ය හැදෙන ක්‍රමයේ අනුව මාරු වෙනවා. එතකොට ඒ විදිහටම පාලි ක්‍රමයේ අනුව සමහර වෙලාවට උක්තාක්ෂයාති මේ වාක්‍ය රටාව මාරු වෙනවා. ගාථාවක් කියනොත් සමහර වෙලාවට ඉස්සරහට එන්න ඕනේ අර්ථය සමහරක් වෙලාවට මේ ගාථාවේ අග පදේදී කියනවා. එක්ක මැද පදේදී කියනවා මුලට යෙදෙන්න ඕනේ අර්ථය. ඒකට දැන් මේ කියන්නේ යම් යම්වා පනාරබ්බ යමක් අරබයා කියලා කියන්න බැහැනේ අපිට. යස්මින් නම් තස්මින් කියන නිපාතය දෙනවා. ඒ කිව්වේ යම් තැනක කියලා පටන් ගත්තොත් වාක්‍යයක් අපිට එතන කියන තැනක් ඒකට යොදන්න වෙනවා. යම් තැනකට මම ගියා නම් එතන හරි හොඳයි. එතකොට යම් තැනකට මම ගියා නම් ඒ තැන කියන එක අපිට කියන්න වෙනවා. ඒ වගේ pāli වාක්‍ය ක්‍රමය අනුව යස්මින් කියන පදේ යොදනවා නම් තස්මින් කියලා එතන කියන එක ඊට පස්සේ යොදන්න වෙනවා. ඒක නිසා තමයි මේ යස්මින් සමය යම් තැනක කාමාවචර කුසල්සිතක් පහළ වෙනවද කියන කාරණේට පස්සේ මේක යොදනවා. රූපාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා මේ හිත පහළ වෙන්න අවශ්‍ය පරිසරය කියනවා. මේ එකක් හරි අරමුණක් අරගෙන යස්මින් සමයේ යම් මොහතක කාමාවචර කුසල්සිත පහළ වෙනවා නම් තස්මින් සමයේ අන්න ඒ වෙලාවේදී තියෙනවා මෙන්න මේ ධර්මතා ටික. පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා සද්දීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤීන්ද්‍රියං මනීන්ද්‍රියං සෝමනස්සීන්ද්‍රියං ජීවිතීන්ද්‍රියං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි සද්ධා බලං විරි බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං හිරි බලං ඔත්තප්ප බලං අලෝභෝ අදෝසෝ අමෝහෝ අනබිජ්ජා අව්‍යාපාදෝ සම්මා දිට්ඨි
හිරි ඔත්තප්ප කායපස්සද්දි චිත්තපස්සද්දි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායජ්ජුකතා චිත්තජ්ජුකතා සති හෝති සම්පජඤ්ඤං හෝති සමතෝ හෝති විපස්සනා හෝති පග්ගහෝ හෝති අවික්කේපෝ හෝති ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසල. මොනවාද කුසලයේ කියන සිතේ යෙදෙන ධර්මතා ටික ඔක්කොම විග්‍රහ කරනවා මෙතන. දැන් ලේසියෙන් බලා ගන්න පුළුවන් කෙනෙකුට අභිධර්මාර්ථ සංග්‍රහය ගත්තා නම් මොනවද කුසල් සිත කියදෙන චෛතසික කියලා. හැබැයි ඊට එහා ගියපු විස්තරයක් මෙතන කරනවා. ඒ විස්තරය අභිධර්මාර්ථ සංග්‍රහය බලලා කවදාවත් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විග්‍රහය ගන්න වෙන්නේ මේක බලලාමයි. මේ අනුව සකස් කරගන්න පුළුවන් ඔබ වහන්සේලාට අභිධර්මාර්ථ සංග්‍රහයක්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ කෙටි සටහන ගහගන්න එක තමන්ම ගහගන්න එක වටිනවා. කෙටි සටහන ගහගත්ත එක තව කෙනෙක් ගහපු කෙටි සටහන පරිශීලනය කරනවට වැඩිය අපි මේ කෙටි සටහන ගහගන්න එක වටිනවා. මොකද ඒ අපි ගහන්නේ අපේ දැනුමෙන්. ඒකට තමයි ඒක මතකෙ හිටින්නේ. ගලපල බැලුවට කමක් නැහැ. පස්සේ අරක අරගෙන මම ගහපු එකේ වරදක් තියෙනවද කියන කාරණාව පරීක්ෂා කරගන්න. එතකොට දැන් ඔන්න මේ කුසල් සිත අපි විස්තර කරන්නේ මේ කුසල් සිත ඇති වෙන මොහොතේ තියෙන ධර්මතා ටික මොනවද කියන එක. ඒ වෙලාවේදී කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති. එකින් එකට විග්‍රහ කරලා දෙනවා. මොකද්ද ඒ වෙලාවේ තියෙන ස්පර්ශය කියලා කියන්නේ? යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං අයං තස්මින් සමේ පස්සෝ හෝති. එසමෙහි යම් ස්පර්ශයක් ස්පර්ශ කරන අයුරක් මොනවට ස්පර්ශ කරන අයුරක් මොනවට ස්පර්ශ කළ බවෙක් වේද මේ සමෙහි ස්පර්ශයයි. ස්පර්ශය කියන දේ ඒ වෙලාවේදී පස්සෝ පුසනා ස්පර්ශයක් තියෙනවා නම් පුසනා කියලා කියන්නේ යම් ස්පර්ශ කරන බවක් තියෙනවා නම් සම්පුසනා මනවින් ස්පර්ශ වුණ බවක් තියෙනවා නම් සම්පුසිතත්තං ස්පර්ශ කරන ස්වභාවයක් තියෙනවා නම් අයන් තස්මින් සමේ පස්ස මේක තමයි ඒ වෙලාවේ කියන ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කියන කාරණාව කොටස් දෙකකට බෙදෙනවා. ස්පර්ශයේ කොටස් දෙකකට බෙදෙනවා. මේව මතක තියෙන්න ඕනේ හැබැයි. ස්පර්ශයේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පටිඝ සම්පස්සය, අනිත් එක තමයි අදිවචන සම්පස්සය. එතකොට මේ පටිඝ සම්පස්සය කියලා කියන්නේ රූපයන්ගේ ඇතිවන ගැටීම, අදිවචන සම්පස්සය කියලා කියන්නේ නාම ධර්මයන්ගේ සිද්ධ වෙන ගැටීම. ස්පර්ශය කියලා කියන්නේ මේ ගැටෙන ස්වභාවයට කියන ස්පර්ශ වුණා කියලා. එතකොට නාම ධර්මයන්ගේ ස්පර්ශයට කියන අදිවචන සම්පස්සය කියලා, පටිඝ සම්පස්සය කියන රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශයට. එතකොට දැන් රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශය කෙතකින්ද, නාමයන්ගේ ඇතිවෙන ස්පර්ශය කොතකින්ද? මේ කිව්වේ රූපයන්ගේ ඇතිවෙන ස්පර්ශ මේ ගහකට කොළයක් ගහෙන් කොළේ බිමට වැටෙනවා. එතකොට බිමත් එක්ක ස්පර්ශ වුණා කියන කතාව නෙමෙයි. නාමයන්ගේ රූපයන්ගේ ස්පර්ශය කියන එක කතා කරන්නේ භෞතික තියෙන රූපවල එහෙට මෙහෙට හැප්පෙනවා කියන ස්පර්ශය නෙමෙයි. එතනින් පටිඝ සම්පස්සේ කියලා කතා කරන මොහොත තමයි ඇහැට රූපේ පතිත වෙන මොහොත. චක්කු ප්‍රසාදයට, ඇහි චක්කු ප්‍රසාදයට බාහිර රූප ආයතනේ නැතිනම් මේ වර්ණ සටහන, අනාත්ම වර්ණ සටහන පතිත වෙන මොහොත. ඒකට තමයි කියන්නේ පටිඝ සම්පස්සේ කියලා. ඒක ගැටෙනවා. රළු විදිහටම රූපය පතිත වෙනවා. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ පටිඝය කියන්නේ ගැටෙන බව. එතකොට පටිඝ කියන්නේ අපි තව කෙනෙක් එක්ක ගැටෙනවා කියන එකට පටිඝය කියලා කියන්නේ. පටිඝ නිමිත්ත කියලා කියන්නේ ගැටීම් සහිත නිමිත්ත. එතකොට පටිඝ නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උප්පජ්ජති. නිතරම මේ පටිඝ නිමිත්ත ආසේවනය කරනකොට නූපන් තරහ උපදිනවා කියලා කියන්නේ. එතකොට දැන් ගැටීම් සහිත නිකන් අරුචි සහිත මනසක් ඇසුරු කරනකොට එයත් එක්ක ටික දවසක් යනකොට ව්‍යාපාදය උපදින්න ගන්නවා. ඒ වගේ පටිඝය කියලා කියන්නේ ගැටීම් සහිත ස්වභාවයට. එතකොට මේ පටිඝය කියනකොට පටිඝ සම්පස්සේ රළුයි ටිකක්. ඒක සියුම් නැහැ. එතකොට මේ ඇහැට නම් වර්ණ සටහන පතිත වෙන මොහොත. ඒකට කියනවා සම්පත්තග්ගාහි කියලා. සම්පත්තග්ගාහි කියලා කියන්නේ සම්පත්තග්ගාහි අසම්පත්තග්ගාහි කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්පත්තග්ගාහි කියලා කියන්නේ මේ ඒ පැත්තෙන්ම එන දේ ඇවිල්ලා පතිත වෙන්නම අවශ්‍යයි. සම්පත්තග්ගාහි කියන එකට. එතකොට අසම්පත්තග්ගාහි කියන්නේ එහෙන් ඇවිල්ලා වදින්න ඕන වෙන්නේ නැහැ.
එතකොට මේ විදිහට සම්පත්තග්ගාහී සහ අසම්පත්තග්ගාහී කියලා කියනවා. දැන් රූපය ඇවිල්ලා වර්ණ සටහනක් විදිහට ඇහැට පතිත කරගන්න පුළුවන්කම තියෙන රූපෙම ඇවිල්ලා ඇහි හැප්පෙන්නේ නැහැ. එතකොට දැන් ගන්ධයේ රසය ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා ගැටෙන්නම වෙනවා ආයතනයේට. ඒ ගන්ධ රූපේම ඇවිල්ලා ගැටෙන්න වෙනවා. රස රූපයේ දිවේ ගැටෙන්නම වෙනවා. ඒක ළඟට එන්නම අවශ්‍යයි. නමුත් වර්ණ සටහන වගේ දෙයක් ගන්නකොට මේ අසම්පත්තග්ගාහී කියන එක මේ ඇහැට ඇවිල්ලා වදින්න ඕනේ නැහැ. එහෙම ඇහැට ඇවිල්ලා වැදුනොත් එහෙම අපිට ඔය ගින්දර දිහාම බලන්න බැරි වෙනවා. ඒ රූපය ඇවිල්ලා සම්පත්ත වෙන්න ගත්තොත් එහෙම. එතකොට දැන් වර්ණ සටහන කියන එක අපේ ඇහැට පතිත වෙනකොට රූපකාණ්ඩය තුල කතා කරනකොට හිටියක් දන්නේ නැහැ. චක්කායතන රූපේ රූපායතන රූපේ කියලා මේ දෙක ගැන කතා කරනකොට කියන්නේ ඇසෙන් රූපය දකිනවා නම් ඇසෙහි රූපය ගැටෙනවා නම් රූපයෙහි ඇස ගැටෙනවා නම් මේක තමයි ඇහැ කියලා කියන්නේ කියලා විග්‍රහ කරනවා. ඇසෙන් රූපය දකිනවා නම් ඒක තමයි ඇහැ. රූපය දකින මොහොතේදී තමයි ඇහැ තියෙන්නේ. එතකොට ඇසෙහි රූපය ගැටෙනවා නම් ඇස තියෙනවා ඇසෙහි රූපේ පතිත වෙනවා නම් ඊට පස්සේ රූපයෙහි ඇස පතිත වෙනවා නම් අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තට පෙන්වනවා. අඤ්ඤමඤ්ඤෝ කියන්නේ එකිනෙකට දෙපැත්තට පෙන්වනවා. මේ අඤ්ඤමඤ්ඤෝ එකිනෙකට දෙපැත්තට පෙන්වන්නේ එක කාරණාවක් විග්‍රහ කරන්න ඕන නිසා. ඇස නැතුව රූපයත් රූපේ නැතුව ඇසත් විග්‍රහ කරන්න බෑ කියන දේ කියන්න අවශ්‍ය නිසා. එතකොට දැන් ඇහැට රූපය පතිත වෙනවා කියලා කියනකොට ඇහැට රූපේ ගැටෙන බව බොහොම රළු ගැටීමක්. මේ ආලෝකයට වර්ණ සටහන නිසා ඇහැ බිඳෙන බව. මේ රූපය එන්නේ නැහැ. නමුත් මේ රූපේ නිසා එන මේ වර්ණ සටහන කියන දේ ඇහැට පතිත වෙන බව තියෙනවා. ඒ වර්ණ සටහන නිසා ඇහැ බිඳෙන බව තියෙනවා. ඒක නිසා අන්න ඒ ස්පර්ශ වෙන ඇස සහ වර්ණ සටහන අතර වෙන ස්පර්ශයට කියනවා පටිඝ නිමිත්ත. එතකොට පටිඝ නිමිත්ත කියන පටිඝ නිමිත්ත නේ පටිඝ සම්පස්සය. එතකොට පටිඝ සම්පස්සය හැම වෙලාවකදීම නාසයයි ගන්ධයයි අතර මේ ඇවිල්ලා ගැටෙන මොහොතේදී පටිඝ සම්පස්සේ. ස්පර්ශයේ නැතුව කිසිම කාරණාවක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්පර්ශයේ නැතුව කිසිම දෙයක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ඇහි රූපේ නැතුව පටිඝ සම්පස්සේ නැතුව රූපයයි කවදාවත් පැනවීම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකෙන් කියන්නේ දැන් අපිට දානශාලාව සිහිපත් කරන්න පුළුවන්. අපේ කුටිය සිහිපත් කරන්න පුළුවන්. කුටිය සිහිපත් කරනකොට අපි හිතන්නේ කුටිය සිහිපත් කරනවා කියලා උනාට අපි සිහිපත් කරන්නේ කෙනා සතු මනස. මේ වෙලාවේදී ඒක ඒ කුටියේ ස්පර්ශ වෙන්නේ නැහැ නේ අපිට. මේ වෙලාවේ කුටියේ ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශය හැම වෙලාවකදීම පටිඝ සම්පස්සයක් ඒ මොහොතේදීම ගැටෙන එක විතරයි පටිඝ සම්පස්සය. අනිත් හැමදේම එතනින් පස්සේ වෙන්නේ අදිවචන සම්පස්සය. එතකොට පටිඝ සම්පස්සයක් ගැටෙන මොහොතේදී පටිඝ සම්පස්ස කියන අවස්ථාව නැතුව අදිවචන සම්පස්සයක් කවදාවත් පැනවීමක් වෙන්නේ නැහැ. පටිඝ සම්පස්සේ පැනවීමක් වෙන්නේ නැති වෙනකොට අදිවචන සම්පස්සේ පැනවීමක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේලාට අඟහරු ලෝකේ තියෙන විලක් හෝ වතුර ගැන මොනවද තියෙන නිමිත්ත? ඒ විදිහේ නිමිත්තක් ගැන ඔබ වහන්සේලාට ඇත්තේ නැහැ. නැති වෙන්නේ හේතුව මොකද්ද? හොයාගෙන නැති ග්‍රහ ලෝකයක් පිළිබඳ ඔබ වහන්සේලාට නිමිත්තක් නැහැ. ඇයි නිමිත්තක් නැත්තේ? ඒ ගැන පටිඝ සම්පස්සයක් ආපු නැති නිසා ඒ ගැන ආපහු මෙනෙහි කිරීමක් දැන ගැනීමකට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා පළවෙනි දේ පටිඝ සම්පස්සයක් ඇති උනාට පස්සේ තමයි ඒ ගැන අදිවචන සම්පස්සයක් හරි ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පටිඝ සම්පස්සේ ඇති වෙන මොහොතේදී කොයි වෙලාවකවත් සත්ව පුද්ගල ධර්මතා ඇත්තේ නැහැ. පටිඝ සම්පස්සේ ඇති වෙන මොහොතේදී කොයි වෙලාවකවත් සත්ව පුද්ගල ධර්මතා ඇත්තේ නැහැ. මේ ගහ ඇවිල්ලා ඇහැට වැටුණා එහෙම නෙමෙයි. ওই වර්ණ සටහන දන්නේ නැහැ මම ගහක් අරගෙන එනවා කියලා. ඇහැ දන්නේ නැහැ මම ගහක් දාගත්තා කියලා. එකිනෙකට නොදන්න මට්ටමක් තියෙන්නේ. ගහ ගැන තීරණය කරන්නේ මේ ටික ඉතුරු නැතුව වැය වුණු තැනක, ඉතුරු නැතුව නැති වුණු තැනක
මේ ටික නිසා හදාගන්න හිතෙන් තමයි මේක ගහක් කියලා තීරණය කරන්නේ. හැබැයි ගහ කියලා තීරණය කරන මොහොත වෙනකොටත් මේ ඇස සහ රූපේ ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. ගහ කියලා දැනගන්න මොහොත වෙනකොටත් ඇස සහ රූපේ කියන මේ ගතිය ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. දැන් මම මොකට කියන්නේ හයියෙන් වහින වෙලාවට අපි කියනවා හයියෙන් වහිනවා කියලා. වැස්ස තියෙනවා. දැන් අපි වැස්ස කියලා කිව්වේ මොන වැහි බිඳුවටද? අපි වැස්ස කියලා කියන්නේ මොන වැහි බිඳුවටද? අපි හයියෙන් වැස්සක් තියනවා කියන මොහොතේදී අපි වැස්ස කියලා කියපු වැහි බිඳුව ඉතුරු නැතුව නැති වෙලා නැද්ද? අපි වැස්ස කියලා කතා කරපු වැහි බිඳුව ඉතුරු නැතුව වැහැලා ඉවරයි ඒක. ඉවර වෙච්ච තැනක තමයි අපි වැස්ස තියනවා කියලා කියන්නේ. ඒ වගේ අපි හැම වෙලාවකදීම ඇහැ ඉතුරු නැතුව නැති වුණු තැනක රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක තමයි අපි රූපේ තියනවා කියලා කියන්නේ. මෙතන රූපේ කියලා කියන්නේ ඇහැ කතා කරනවා නම් වර්ණ රූපේ විතරයි. පාට ටික. එතකොට මේ පාට ටික කියන ස්වභාවයේ වර්ණ සටහනේ ගහ තිබ්බේ නෑ. ඇහි ගහ තිබ්බෙත් නෑ. ගහ කියන දේ කෙනකෙනාගේ මනස තුල උපද්දපු දේ. එතකොට අපි දැනගත්තේ හැබැයි එළියේ තියෙන ගහක් ගැන. එළියේ තියෙන ගහක් ගැන දැනගන්න මොහොත වෙනකොටත් අර ඇහැ රූප දෙක නැති වුණ බව නොදන්නකම තමයි අපේ තියෙන අවිද්‍යාව. ඒ ටික අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. මොකද දැන් ස්පර්ශය කියන කාරණාව පන්තියට අදාළයි. ස්පර්ශය කියන දේ පටිඝ සම්පස්සේ කියලා කිව්වේ මේ ගැටෙන බවට ගැටෙන ලක්ෂණයට මේ ආයතනයට ඇවිල්ලා පතිත වෙන බවට. කනට නම් ශබ්ද රූපයේ ගැටෙන බවට. දිවට නම් රස රූපේ ගැටෙන බවට. කයට නම් මේ පොට්ටබ්බේ ගැටෙන බවට කිව්වා පටිඝ සම්පස්සේ කියලා. ඔය ටික විතරයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන. ඔය ටික ආරම්භය ඇති වෙන ටික විතරයි දැනගන්න පුළුවන්. එතනින් එහාට මොකක්වත් දැනගන්න බෑ. ඊට පස්සේ නාම ධර්මතාවල ඇති වෙන ස්පර්ශය තියෙනවා. මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියනකොට දැන් හිතත් සිතුවිලි අතර ඇති වෙන ස්පර්ශයක් තියෙනවා. ඒකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. සිත සහ සිතුවිලි අතර තියෙන ස්පර්ශයට කියනවා ඕනෝන්ට ඇති වෙන ස්පර්ශයට අදිවචන සම්පස්සේ කියලා. දන්වැලක් තියෙනවා. දන්වැලක් තියෙනකොට මේ දන්වැල නිකන් හැදිලා නැහැ. එකකට එකක් ඇමුණුණු බව නිසා තමයි මේ දන්වැල තියෙන්නේ. ඒ වගේ මේ සිතක් තියනවා කියලා කියනකොට මේ දන්වැලේ මේ එක පුරුකක් මේ දන්වැල නිර්මාණය කරන්න හැම පුරුකක්ම වැය වෙලා තියෙනවා. හැබැයි එක පුරුකක් මුළු දන්වැල නෙමෙයි. ඒ වගේ මේ එක නාම ධර්මතාවයක් එක හිත නෙමෙයි. හැබැයි මේ දන්වැල් පුරුක් ඔක්කොම වැය වුණ මුළු දන්වැලට වගේ මේ නාම ධර්මතා ටික ඔක්කොම වැය වෙලා තියෙනවා එක හිතක් නිර්මාණය කරන්න. ඒකට හිතෙන් තොර චෛතසික දකින්න එපා. චෛතසික වලින් තොර හිත දකින්න එපා. මේ චෛතසික කියලා මේ අපි කතා කරන මේ ගති ටිකෙන් තොරව හිතක් දකින්න එපා. ඒ වගේම මේ හිතෙන් තොරව ගති ටික දකින්නත් එපා. මේ ගති ටිකෙන් ඔසෝන දෙයට තමයි හිත කියලා කියන්නේ. මේ හිතේ යෙදෙන ගති ටිකට තමයි චෛතසික කියලා කියන්නේ. මම උට කියන්නේ යන්නෙක් නැත්තම් පාරක් නැහැ. පාරක් නැත්තම් යන්නේ. පාරක් තියෙනවා නම් අනිවාර්යෙන් යන්නෙක් ඉන්නවා. පාරක් නැත්තම් එතන යන්නෙක් නෑ. අපි කැලේ කඩාගෙන යන්න පුළුවන්. හැබැයි කැලේ කඩාගෙන ගියත් අපි යන්නේ පාර තමයි. එහෙමනේ පාර හදාගෙන යන්නේ පාරේ තමයි. කොහෙන් ගියත් යන්නේ පාරේ. එතකොට යන්නෙක් නැත්තම් පාර නම් හිත කියන දේ. පාරේ යන යන්නා වගේ වාහන ටිකක් වගේ තමයි චෛතසික කියන ටික. එතකොට ওই චෛතසික නිසා තමයි ඒක වාහන ටික නිසා තමයි පාර උනේ. පාර නිසා තමයි වාහන යන්නේ. ඒ වගේ සිත නිසා තමයි චෛතසික පවතින්නේ. ඒ වගේම චෛතසික ටික නිසා තමයි ඒකට හිත කියලා කියන්නේ. එතකොට ඒක බොහොම සියුම් කාරණා දෙකක්. හිත සහ චෛතසික. හිත කියන එක විඥානස්කන්ධය. හිත කියන්නේ විඥානස්කන්ධය. චෛතසික කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. සිත කියන්නේ විඥානස්කන්ධය. චෛතසික කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. එතකොට වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි කියලා කියනකොට වේදනාව එක චෛතසිකයක් සංඥාව එක චෛතසිකයක්. ඊතුරු සියලු චෛතසික ඇතුළත් වෙන්නේ සංඛාර ස්කන්ධයට.
ඊතර සියලු චෛතසික ඇතුළත් වෙනවා සංකාරස්කන්ධයට. වේදනාව වෙනම එකක්, සංඥාව වෙනම එකක්. ඊතර සියලු චෛතසික ඇතුළත් වෙනවා සංකාරයට. එතකොට දැන් ස්පර්ශය කියන එක අපි බෙදාගෙන ආවේ ස්පර්ශය දෙකට බෙදුවා පටිඝ සම්පස්සේ සහ ආදිවචන සම්පස්සේ කියලා. අර ඇහැට රූපේ පතිත වුණ මොහොතට කිව්වා ඒක පටිඝ සම්පස්සේ කියලා. හැබැයි එතනින් පස්සේ ඒ ඇහැ බිඳුණු බිඳීම ආරම්භය හිතෙන් උපද්දන හිත් ටික. සියලුම හිතේ ඇති වෙන ස්පර්ශය තියෙනවා. ඒ වලට කියනවා ආදිවචන සම්පස්සේ කියලා. ඒ ටික සම්පූර්ණම ඒකට සම්පූර්ණ නම තමයි අදිවචන සම්පස්සේ. ඒ නාම ධර්මයන් ස්පර්ශ වෙන බව. ඒ ස්පර්ශ වීමක් නැත්තම් හිත නැහැ. දන්වැල් පුරුක් ටික එකට ඇමිල්ල නැත්තම් දන්වැල නැහැ වගේ ඒ නාම ධර්මතා ටික නැත්තම් ඒ හිත නැහැ. ඒක නිසා ඒ හිත තියනවා කියන්නේ ඒ නාම ධර්මතා ටික තියනවා. ඒ නාම ධර්මතා ටික ස්පර්ශ වෙලාමයි තියෙන්නේ. ඒක නිසා ඒවල ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. එච්චර ගැඹුරින්ම තේරෙන්නේ නැත්නම් දැනට සාමාන්‍ය සංකල්පයක් විදිහට ඇති කරගන්න හිතෙන් සිතුවිලි සිහිපත් කරලා දැනගන්නවා. එතකොට මේ හිත සහ සිතුවිලි වල අතර ඇති වෙන ගැටීම අදිවචන සම්පස්සේයි කියලා දැනට මතක තියාගන්න. ඒක දෙවෙනි කාරණය කතමා තස්මින් සමේ වේදනා හෝති. ඒ වෙලාවේ වේදනාව කියලා කියන්නේ මොකද්ද? යම් තස්මින් සමයේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා අයං තස්මින් සමයේ වේදනා. ඒ සමයේ වේදනාවක් තියෙනවා. වේදනාව කියනකොට තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතසිකං සාතං චේතසිකං සුඛං. ඒකට මේ කාරණාව ටිකක් ගැඹුරු කාරණාවක්. ඒක විග්‍රහ කරන්න යනකොට යම් තස්මින් සමයේ අර කුසල්සිත ඇති වෙන වෙලාවේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා. තජ්ජා කියලා කියන්නේ එයින් උපන්. තජ්ජා කියන වචනය යොදන්නේ තත් ජා. එතනින් තත් කියන්නේ එතනින්, ජා කියන්නේ ඉපදුණු කියන එක. ඒකට තජ්ජා කියලා කියන්නේ එතනින් ඉපදුණු, එයින් උපන් කියන අර්ථය. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු. එයින් උපන් මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජං. ආයත් ජා කියනවා. මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා කියලා කියන්නේ මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන්. යම් මේ කුසලසිත හටගන්න මොහොතේදී ඒ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන ප්‍රත්‍යයෙන් උපන් මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සයෙන් උපන් චේතසිකං සාතං. චෛතසිකයන්ගේ සාතං කියලා කියන්නේ මිහිරි බවක්. සුඛයන් කියන්නේ සැපසහගත බවක්. චේතෝ සම්පස්සජං චේතනාවන්ගේ ස්පර්ශයෙන් උපන් සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා. එතකොට චෛතසික සුඛයේ චිත්ත සම්පර්ශයෙන් උපන් මధుර වූ වේදිතේ චිත්ත සම්පර්ශයෙන් උපන් මధుර වූ සුඛ වේදනායක් වේද. එතන මේ වේදනාව කියන කතාව කාරණා දෙකක් යටතේ විග්‍රහ කරනවා. එකක් තමයි වේදනාව කියන එක දැන් මෙතනදී නම් කතා කරන්නේ සැප වේදනාව කියන කාරණාවන් දැන් මේ කතා කරන්නේ ඒ වෙලාවේදී කුසල්සිත ඇති වුණු වෙලාවේ තියෙන වේදනාව. ඒකට කුසල්සිතක වේදනාව සැපසහගත වේදනාවක් කියලා කතා කරනවා. ඒත් වේදනාව දෙකට බෙදනවා. විපාක වේදනා තියෙනවා. නව කර්ම සිත්වල හැටගන්න වේදනාව තියෙනවා. විපාක වේදනාව හැම වෙලාවකදීම චක්කු විඥාණයෙන් ගැන කතා කරනවා නම් චක්කු විඥානයේ විපාක වේදනාව උපේක්ෂා සහගතයි. සෝත විඥාන, ඇස, කන, නාසය, දිව කියන මේ ආයතන ටිකේ වේදනාව උපේක්ෂා සහගතයි. බර වැඩිද දන්නේ? කර්ණ ටික බර වැඩි වේද කිව්වොත්. එතකොට එහෙම වුණත් අපි වේදනාව ඊළඟ දවසේ කතා කරමු. එතකොට ওই කාරණා ටික හොඳට බලාගෙන නැවත සංග්‍රහ කරගෙන එන්න කියලා කිව්වේ. කෙටියෙන් ওই කියපු කාරණා ටික විග්‍රහ කරගෙන එන්න. විග්‍රහ කරගෙන එනකොට මට අවශ්‍ය වෙන්නේ මේ විදිහේ විග්‍රහයක්. කාමාවචරං කියලා කිව්වේ කාමාවචරං කියන වචනේ ලියලා මොන හේතුව නිසාද කාමාවචර කියලා ලිව්වේ. ඊට පස්සේ මේ සෝමනස්ස සහගත
මේකේ තියෙන ප්‍රධාන වචන ටික තියෙනවනේ. සෝමනස්ස සහගත. මොන හේතුව නිසාද සෝමනස්ස සහගත කියලා කිව්වේ? ඥාන සම්ප්‍රයුක්ත. ඥාන සම්පයුක්ත කියලා කිව්වේ මොන හේතුව නිසාද ඥාන සම්පයුක්ත කියලා කිව්වේ? එතකොට රූපාරම්මන සද්දාරම්මනේ විස්තරය අවශ්‍ය නැහැ. ඒ ටික සාමාන්‍යයෙන් අපි යෙදෙන වචන නිසා. එතකොට තස්මින් සමයේ පස්සෝ හෝති ස්පර්ශය කියලා කිව්වේ මොකද්ද? කියලා ওই දේශනාව තුළ මම කතා කරපු මූලික හරය කියන්නේ අවශ්‍ය වෙන්නේ මට. විශේෂ වචනවල අර්ථයක් මම විශේෂයෙන් විග්‍රහ කරපු කතා ටික මට ඕන වෙන්නේ. ඒ ටික සංග්‍රහ කරගෙන එන්න මම බලනවා ඊළඟ දවසේදී. එතකොට ඒ ටික සංග්‍රහ කරගෙන එන්න එතකොට තියෙනවා. හෙට දවසේ තියෙන්නේ මොනවද? හොඳයි එහෙනම් කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරලා කරගත්ත පින් අපි අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනමට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන දිග්ගහිත සියලු දේවගණ සමූහයාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා. ඒ වගේම අද මේ කාරණාව කරනකොට බුද මහන්සි වුණා අපේ පොඩි ඇත්ත ටික ඔක්කොම මේ තැන හදන්න සකස් කරන්න. ඉතින් මම මතක් කළා කුටි හදනවට වැඩි එලි මහන්තනක තිබුණොත් හොඳයි. නිදහස් පරිසරෙත් නිදහස් ඉන්න එකත් හිතටත් ඒක නිදහස් කියන කාරණේ. ඉතින් බුරුමේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි නම් පන්දමක් හරි ගහනවා මේ කළුවරේ පාඩම් ගන්න. සහ පාඩම් පිරිවහන එක අභිධර්මයේ උගන්වනකොට මේ බුරුමේ කරන ක්‍රමයක්. ඒක හේතුව තමයි දැන් අපි බලනකොට අපි හිතාගෙන හිටියට බලනකොට මේ අවධානය යොමු වෙනවා වැඩි කියලා ඇත්තටම අවධානයේ බිඳීමක් තියෙනවා. අපි කළුවරේ යහනකොට අපේ හිත පිට යනවා අඩුයි. අවට දේවල් අපිට පේනවා අඩුයි. එතකොට අපි සද්ද විතරයි අපිට අරමුණු වෙන්නේ. අර අවශ්‍යතාවයේ තියෙන කෙනාට ඒ ශබ්දය හරහා හිත ඒකටම ඒකාග්‍රගත කරගන්න පුළුවන්. අනිත් ආයතනයන්ගෙන් එන අරමුණු ප්‍රමාණය අඩු වෙන නිසා. ඒක නිසා බුරුමේ ගොඩක් වෙලාවට මේ කළුවරේ පාඩම් ගැනීම ආදී සිද්ධ කරන්නේ. එතකොට පාඩම් කියලා දීම ආදී. එතකොට අර ඒක ගෝචර කරගන්න ප්‍රතිශතය බොහොම වැඩි කියලා කියනවා. ඉතින් ඒක කෙසේ වෙතත් මේ ඒක අධ්‍යාපන ක්‍රමවේදයක් සහ එක සම්ප්‍රදායක් බුරුමේ තියෙන. මේක නම් ගත්තේ අපි කාටත් ටිකක් නිදහස් වෙනස් අත්දැකීමක් සහ හිතේ පොඩ්ඩක් එකක් බුදු වෙන්න පැන්නේ ඕනම දෙයකට. කොහොමත් ඉතින් වික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් මත. ඒ කියන්නේ හාමුදුරු කෙනෙකුගේ පැවැත්ම වෙන දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. මොන ගහක් යට ඕන ගලක් යට ඉන්න පුළුවන්කම ඕන පරිසර පද්ධතියකට හුරු වීමේ හැකියාව ඒ ශ්‍රමණාකල්පයන් තුළ ලැබෙන්න ඕනේ. එතකොට අලියෙයිද, සත්තු වේයිද, සර්පය වේයිද ගොඩක් දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. අලියන්නේ මෙතන එහා පැත්තේ පාරේ. එතකොට මේ මොන දේවල් වුණත් අපිට අපි ආවේ ධර්මයේ කටයුතු කරගන්න. ඉතින් කිසි ප්‍රශ්නයක් තියෙන්න බෑ අපිට. ඒකම තමයි වීරිය කළ යුතු දේ වෙන්නේ. අපිට මේ මැරිලා යන ජීවිතේ අප්‍රමාදී වෙන්න ඕන කියන වීරියටත් හොඳ අදහසක් වෙනවා, හොඳ පාඩමක් වෙනවා. ඒක නිසා මේ තැනක් අපි යොදාගමු කියන දේ මත හිතිලා මම මේ කිව්වේ. ඉතින් මේ කට්ටිය බොහොම මහන්සියෙන් මේ ගොඩක් අවස්ථාව හදලා දුන්නා. ඒ ඇත්තන්ටත් බොහොම පිං මේ කොටම මේ ධර්මය මේව කරගන්න. මේක ලේසි කුසලයක් නෙමෙයි. තව කෙනෙක් හිතේ සැනසීමක් ඇති කරගන්නවා නම්, බණපදයක් හරි අහලා හිතේ සතුටක් ඇති කරගන්නවා නම් ඒක Taman ජීවිතේ කරගත්ත මහා ලොකු කුසලයක්. ඉතින් බණ මඩුවක් තමයි මේ හැදුවේ, වෙන මොනවත් නෙමෙයිනේ. මඩු ගැහුවේ නැති වුණාට, වහල ගැහුවේ නැති වුණාට මේ හැදුවේ බණ කියන්න තැනක්, ධර්මාසනයක්, ධර්ම ගෘහයක් මේ නිර්මාණය කරේ. ඒක නිසා මෙතනින් ධර්මශාලාවක් තමයි මේ පූජා කළේ. ඉතින් ඒක නිසා මේ එළිය කරලා පන්දම් හදලා මහන්සි වෙලා දවස් දෙකක් විතර මේ කරපු කටයුත්ත
හැම දිනාටම ශාසනික ගමන බොහොම යහපත් කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ත්වන් සරණයි.